ආයිබෝන් සුබ දවසක් සුබ උදෑසනක් හිතවතුනි අපි මුණ ගැහෙන්නේ ඉරිදා ආයිබෝන් එක සජීවීව උදේ නැගිටලා අවට බලනකොට අර දවසම වහී කියලා හිතෙන්නේ අන්න ඒ වගේ දවසක් අපිට නම් ඔබ සතුටින් නිරෝගීව සුවේ නැති කියලා අපි විශ්වාස කරනවා ප්‍රාර්ථනා කරනවා හිතවතුනි COVID-19 ග්ලෝබල් පැන්ඩමික් එක ලෝක වසංගත තත්ත්වයක් එක්ක මුළු ලෝකෙම අඩපණ වෙලා දණින් වැටිලා ගෙවිච්ච මාස කිහිපයක් ඇතුලේ ඔබ ප්‍රවෘත්ති බැලුවා නම් ඊයේ පෙර දවස්වල මෙතෙක් දෛනිකව වාර්තා වෙච්ච වැඩිම ආසාදිතින් සංඛ්‍යාව අපි මේක දැනගන්න ඊයේ කියන්නේ පෙරේදට අදාළව පැය 24ක් ඇතුළත 1,81,500ක් විදියට සටහන් වෙනවා. ඒ කියන්නේ භාගයක් වගේ ලතින් ඇමරිකානු රටවල් වලින් කියලා තමයි කියන්නේ ඒ සමාන සංඛ්‍යාවක් දකුණු ආසියානු කලාපෙන් කියලාත් වාර්තා වෙනවා. ඒ වගේම ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා හිතවතුනි මේ දැන් ගෙවිලා යන්නේ මේ වසංගත තත්ත්වයේ අලුත්ම සහ බරපතලම තත්ත්වය කියලා. චීනය මාර්තු මාසයේ කිව්වා නිල වශයෙන් මේ වසංගතය අවසන් කළා කියලා. දැන් ඔවුන් නැවත වතාවක් දෙවන රැල්ලක අවදානමට මුහුණ දෙනවා බීජිං වල සිද්ධියත් එක්ක. ඔබ මේ ගැන දැනුවත්. ඉතින් අපේ ඉන්දියා අපේ ආසන්නම අපේ අසල්වාසියා ඉන්දියාවේ තත්ත්වයක් ඛේදජනකයි ඒක අවාසනාවන්ත තත්ත්වයක්. මේ ඔක්කොමත් එක්ක මේ ගෝලීය තත්ත්වේනේ. එන්න අපිත් එක්ක ලංකාවේ තත්ත්වය ගැන පොඩ්ඩක් අවධානයෙන් බලන්න. අපි රටක් විදියට මේ වසංගතයට සාර්ථකව මුහුණ දීලා මේක හොඳින් පාලනය කරගෙන new normalcy නව සාමාන්‍යකරණය කියන තත්ත්වයක් එක්ක අවදානම අනතුරු එක පැත්තක තියාගෙන අපි ජීවිතේ නැවත වතාවක් යථා තත්ත්වයට පත් කරන්න දරන උත්සාහයක් රජය හුඟක් වෙහෙස මහන්සි වෙනවා අවධානය යොමු කරනවා වැටිච්ච ආර්ථිකය නගා සිටවන්න මේ තමයි ඔබ අප මුණ ගැහෙන පසුබිම. ඒ අතර වාරේ එහෙන් මෙහෙන් දෙවන රැල්ලක් මෙහෙත් එයිද වගේ කසුකුසුවකුත් අපිට ඇහෙනවා. මේ සියලුම දේවල් එක්ක එහෙම අවදානමක් තියෙනවා නම් ඒ අවදානමේ ස්වરૂපය සහ ස්වභාවය මොකක්ද කියලා හඳුනා ගන්න ඕනේ. ඒ වගේම ඉදිරි දින සති මාස කිහිපය තුළ රටක් විදියට අපි මුහුණ දෙන අභියෝග වලට අපි වඩා හොඳින් මුහුණ දෙන්නේ කොහොමද කියන කාරණාව ගැනත් ඔබ දැනුවත් කරන්න තමයි මේ පැය එකමාරක සාකච්ඡාව සූදානම් වෙන්නේ. හිතවතුනි අපි රටක් විදියට යම් සාර්ථකත්වයක් ලැබලා තියෙනවා නම් අද දවසේ මේ වසංගතයට එරෙහිව එහි තීරණාත්මක සාධකය ඒ වගේම එහි විශාල හිමිකාරත්වයක් දරන නිරෝධායන පනත යටතේ නිසි බලධාරියා අපි මේ සාකච්ඡාවට කැඳවා ගන්නවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහත්මයා ආයිබෝන් කියලා බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම මගේ වම් අත පැත්තට එන්න නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් මහජන සෞඛ්‍ය සේවා විශේෂඥ වෛද්‍ය පබා පලියවඩන ආයිබෝන් වෛද්‍යතුමියනි. ඒ වගේම කෙළවරේ අධ්‍යක්ෂ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාප්‍රියම ආයිබෝන් කියලා පිළිගන්නවා. මම කැමති අධ්‍යක්ෂණතුමනි අපේ සාකච්ඡාවට ප්‍රවිෂ්ටයක් ගන්න මෙහෙම අපි දන්නවා අපේ රටේ මේක සෑහෙන දුරකට පාලනය කරපු තත්ත්වයක තියෙන්නේ. ඒක එහෙම තියාගෙන තමයි අපි මේ ඉදිරියට යන්න හදන්නේ. වර්තමාන තත්ත්වය ගැන ඔබතුමාගේ අදහස මුලින්ම. ඔව් දැන් ගත්තොත් එහෙම අපි සැකෙවින් කියනවා නම් ශ්‍රී ලංකාවේ තත්ත්වය මේ වන විට ශ්‍රී ලංකාවේ රෝගීන් 1950ක් වාර්තා වෙලා තියෙනවා. දැන් මේකේ වැදගත් වෙන්නේ මේ 1950 කොහොමද වාර්තා වුනේ කියන එක. මේ 1950න් 699ක්ම අත වශයෙන්ම පිටින් අපට පැමිණි මේ රෝගීන් හැටියට සලකන්න පුළුවන්. ප්‍රධාන වශයෙන්ම අපි දන්නවා මේ ශ්‍රී ලාංකිකයන් විදේශවල සේවය කරන ඒ අය අපි මේ රජය විසින් දැන් අපි විසින් ගෙන්නු ලබනවා. ඒ අය එවැනි ප්‍රමාණයක්. ඊළඟට ගත්තාම නාවික හමුදාවේ මේ වන විට 938ක්. එතකොට දැන් නාවික හමුදාවේ 938 කිව්වහම අත වශයෙන්ම ඒක එක් නිශ්චිත ප්‍රදේශයකට එහෙම නැත්නම් නාවික හමුදාවට සහ නාවික හමුදාවේ ඥාතීන්ට සීමා කර ගැනීමේ හැකියාව අපිට ලැබුණා. එතකොට ඒ තත්වය ඊළඟට ඇත්ත වශයෙන්ම අර ශ්‍රී ලංකාව පුරා ඇති වුණු රෝගීන් සංඛ්‍යාව 313යි. දැන් මේ 313 තමයි ඔබට මතක තියෙනවා නම් අපි ඒ දවස්වල කිව්වේ මේ විවිධ ක්ලස්ටර්ස් ගැන මේ විවිධ ස්ථාන්වල ඊට පස්සේ ඒ අයගේ කන්ටැක්ට්ස් පිළිබඳව ඒ අය ආගිය තැන් පිළිබඳව එහෙම ගත්තාම ලංකාවේ විවිධ ප්‍රදේශවල රෝගීන් එක්කෙනා දෙන්න හරි ඇති වෙනවා. ඒ සියලු කලබගෑනිය තුල රෝගීන් 313යි ශ්‍රී ලංකාවේ ඇති වුණේ. එතකොට මේ නාවික හමුදාවේ තත්වයක්
අත වශයෙන්ම විශාල වශයෙන් පාලනය කරලා තියෙනවා. දැන් ගත්තොත් එහෙම නාවික හමුදාවේ වැලිසර කැම්ප් එක සහ මේ කොළඹ මේ තියෙන මේ අනිත් රංගල කැම්ප් එක මේ දෙක තුල සම්පූර්ණයෙන් මේ රෝගී තත්ත්වයේ වෛරස් තත්ත්වයේ සම්පූර්ණයෙන් මැඩපවත්වලා තියෙනවා. දැන් ඒ වගේම අපි දන්නවා වැලිසර රෝහල තියෙනවා නාවික හමුදාවේ. ඒ රෝහලත් මුදා හැරලා තියෙනවා 25 වෙනිදා ඉඳලා මේ සම්පූර්ණයෙන් විස බීජ හරණයට ලක් කළා 25 වෙනිදා ඉඳලා නාවික හමුදාවට හැකියාව තියෙනවා මේ රෝහල නැවත ආරම්භ කරන්න. 160ක පමණ පිරිසක් වෙනත් නිරෝධායන මධ්‍යස්ථාන වලට යවලා තියෙනවා හබරාදු වැනි. ඒ අය තමයි ඉන්න කොටස සහ තව 1000 ගණනක් සිටිනවා මේ නාවික හමුදාවේ සහ ඥාතීන්ගේ පිරිස් විවිධ නිරෝධායන මධ්‍යස්ථාන කීපයක. එතකොට අපිට දැන් අත් වශයෙන්ම මේ අය පිළිබඳව තමයි ඉදිරියට බලාගෙන කටයුතු කරන්න වෙන්නේ. ඉතින් දැන් අත් වශයෙන්ම ඔබටත් පෙනී යනවා ඇති මේ නාවික හමුදාව ආශ්‍රිතව ඇතිවන ආසාදිතයන් සංඛ්‍යාව විශාල වශයෙන් අඩු වෙලා තියෙනවා. ඒ නිසා දැන් මේ අත වශයෙන් මේ බීජ ඖෂධ සමයන් කිහිපයක් ඔස්සේ ගිහිල්ලා මේ ඊතුරු 1000 ගණනෙන් අපි බලාපොරොත්තු වෙන්නේ විශාල සංඛ්‍යාවක් මේ රෝගී වෙයි කියලා. ඒ වගේම මුල් අවස්ථාවේ මේ රෝගය නාවික හමුදාව තුළ විශාල වශයෙන් පැතුරුණා. ඒ පැතිරීම තමයි හේතු වුණේ අපිට එක්තරා දුරකට මේක ප්‍රමාද වීම සඳහා. නමුත් අපි මේක මැද හරියේදී අපි මේක අල්ලගත්තා. මේක අල්ලගෙන අපේ පාලනයට සම්පූර්ණයෙන් ගත්තා. ඒ සම්පූර්ණයෙන් අරගෙන මේ නාවික හමුදා කාණ්ඩ කොටස් 20කට පමණ වෙන් කරා. ඒ වෙන් කළා ඕන් වෙන වෙනම සුපරීක්ෂණය කරා. යම්කිසි ආකාරයකින් එතකොට යම්කිසි තැනක රෝගියෙක් ඇති වුණා නම් ඒ ආශ්‍රිතයන් සංඛ්‍යාව සීමා වෙනවා. එතකොට ඔවුන්ගේ ගමන් බිමන් ඒ සංචරණයන් අවම කරා. ඉතින් මේ තත්වයේ තුල තමයි දැන් අද වෙන විට එසේ ඇවිල්ලා තියෙන්නේ. දැන් මේ අනුව අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් මෙතන ඉඳලා මාසයක් ඇතුළත මම හිතන්නේ මේ නාවික හමුදාවේ සම්පූර්ණයෙන්ම 100ක් මේ තත්වය පාලනය වෙයි කියලා. නමුත් මේ වන විටත් ඔවුන්ට ඒ වැලිසර සහ ඒ රංගල කැම්ප් වල කටයුතු, ඒ වගේම නාවික රෝහලේ කටයුතු ඒවා පවත්වා ගැනීමේ සම්පූර්ණ හැකියාව මේ වෙනට ලැබෙනවා. හැබැයි මේක තමයි අපිට තියෙන හොඳ මේ මම හිතන්නේ අපි කියන්නේ lessons learned කියලා අපි ඉගෙන ගන්නෙ. දැන් අපේ ශ්‍රී ලංකාවේ COVID-19 වසංගතය ගත්තාම මේ වසංගතය ඇත්ත වශයෙන්ම මේ අපිට මේ විශාල වශයෙන් අපි කියන්නේ සමාජ සම්ප්‍රේෂණය කියලා. ඒ සමාජ සම්ප්‍රේෂණය වැනි තත්වයක් ඇති වුණු එකම ස්ථානය මෙන්න මේ නාවික හමුදා ආශ්‍රිත රෝගයේ බෝවීම. ඉතින් ඒකෙන් පැහැදිලි වෙන්නේ මොකක්වත් නෙවෙයි අපි ගත්තොත් එහෙම අර 313ට සීමා වුණු ශ්‍රී ලංකාවේ රෝගී සංඛ්‍යාව මේ සම්බන්ධයෙන් රජයේ විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය, ආරක්ෂක හමුදා, පොලිසිය වෙනත් ඒ සියල්ල එකතු වෙලා විශාල මෙහෙයුමක් අඛණ්ඩව නොකලේ නම් මේ 313 මම හිතන්නේ අති විශාල ගානකට වැඩි වෙනවා. ඉතින් ඒ නාවික හමුදාවෙන් අපට ලබා දෙන පණිවිඩය තමයි මේ රෝගයේ කොතරම් දුරට පැතිරෙනවද, මේ රෝගය හරියට පාලනයට හසු නොකරගත්තොත් ඇතිවන තත්වයක් කුමක්ද. ඒ නිසා නාවික හමුදාව සම්බන්ධයෙන් අපිට විශාල වශයෙන් මහන්සි වෙන්න උනා. නමුත් දැන් වන විට ඒ තත්වය හොඳ අතටපත් වෙලා තියෙනවා. මේ නිසා ශ්‍රී ලංකාවේ තත්වය ගත්තාම අපිට පැහැදිලිව කියන්න පුළුවන් යහපත් කියලා. දැන් අපි ගත්තොත් එහෙම මේ ශ්‍රී ලංකාවේ මේ වසංගත ප්‍රස්ථාරය අපිට මේ ආකාරයට පෙන්눔 කරන්න පුළුවන්. මේ වසංගත ප්‍රස්ථාරය ඔබට පෙනී යනවා මේ ඉහළට එසවිල පහළට යමින් පවතිනවා පැහැදිලිව. මේකේ අතවශ්‍යම මොල්ලි දෙකක් තියෙනවා. ඒ එකක් ගත්තොත් එහෙම අපි නාවික හමුදාවේ මේ ආසාදිතෙන් වැඩිවීම, ඒ වගේම මේ මෑත භාගයේ වැඩි වෙන්නේ මේ අපි පිටරටින් ගෙනනු ලබන
ශ්‍රී ලාංකිකයන් රැගෙන ඒම. නමුත් මේක විශේෂයෙන් කියන්න ඕන මේ ශ්‍රී ලාංකිකයන් මේ ශ්‍රී ලංකාවට රැගෙන ඒම රජය විශේෂ වගකීමක් අරගෙන කරන කටයුත්තක්. ඔවුන් සියල්ලම ශ්‍රී ලාංකිකයන් නම් ඔවුන්ට මවීමට මේ අයිතිය තියෙනවා, හැකියාව තියෙනවා. ඒ යුතුයකම රජය විසින් ඉහළින්ම ඉටු කරලා තියෙනවා. ඉතින් එහිදී අපිට ගොඩක් මහන්සි වෙන්න වෙනවා පැහැදිලිවම. කෙනෙකුට සමහර විට ආත්මාර්ථකාමීව හිතෙන්න පුළුවන් ඇයි මේගොල්ලෝ ගෙනල්ලා මේ නැති ලෙඩ මේ ඇති කරන. නමුත් අපි හිතන්න ඕන එහෙම හිතන කෙනෙක් ඒ විදේශයක කටාර් රාජ්‍යයේ හිටියානම් ඔහුගේ හෝ ඇයගේ ඉරණම කුමක්ද? එතකොට ඔවුන් වෙනුවෙන් බලන්නේ රජය නොවේද? ඉතින් ඒ නිසා මේ සියලුම අසීරුකා මැද්දේ රජය විසින් මේ යුතුයකම ඉටු කරන්නේ මේ රටේ පුරවැසියන් සහ මේ රට විශාල වශයෙන් ධනය රැගෙන එන පුරවැසියන් කියන එකත් මතක් කළ යුතුයි. ඔව්. අධ්‍යක්ෂකතුමා පැහැදිලි කළේ අද දවසේ වර්තමාන රටේ තත්ත්වය, ඒ වගේම වැලිසර නාවික හමුදා කඳවුර ගැන බොහෝ දෙනා මොකද්ද මෙතන වෙන්නේ, මොකද්ද මෙහෙම වෙන්නේ, කොහොමද මෙහෙම වෙන්නේ කියලා කුකුසාකසව කතා කරා, මත පළ කරා. එය දැන් වර්තමානයේ ඉතා හොඳින් පාලනය කරලා තියෙන තත්ත්වය සහ හිතවතුනි අපි සුතිවන්ත විය යුතුමයි. අපි මේ අද දකින අත්විඳින සාර්ථකත්වය, සුරක්ෂිතභාවය අපේ රටේ ඇති කරන්නට අතිගරු ජනාධිපතිතුමන්, ගරු අග්‍රාමාත්‍යතුමන්, ප්‍රමුඛ රාජ්‍ය සෞඛ්‍ය අංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, සමස්ත සෞඛ්‍ය පද්ධතිය, ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක සේවාවන් සහ මහ ජනතාව මේ සියලුම දෙනා එකතු වෙලා බොහොම කැපවීමෙන් ක්‍රියාත්මක කරපු දැවැන්ත යාන්ත්‍රණයක් නිසා තමයි අද දවසේ අපි මේ අත්විඳින සුරක්ෂිතභාවය අත්විඳින්නේ කියන එකත් අපි මතක් කරන්න ඕනේ. යුරෝපා සංගමය පවා මෑතකදී ඒ ගැන ප්‍රශංසා කරලා තිබ්බ අතිගරු ජනාධිපතිතුමන්ට. වෛද්‍යතුමියනි, දැන් අර මුලින්ම අපි මේ ගැන අහනකොට දහස් ගණනින් වෙන රටවල් වල මරණ වෙනකොට අපේ රටේ මිනිස්සු ඒකට ප්‍රතිචාර දක්වපු විදියයි මේ සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැද්ද විදියයි අද වෙන විට අපි ඒව දිහා බලන නැත්නම් අපිට ඒව දැනෙන විදියයි අතර යම් වෙනසක් තියෙනවා දෝ කියලා දැනෙනවා. මොකද ඔබතුමී කියන්නේ? ඔව් දැන් COVID-19 මුලින්ම වාර්තා වෙනකොට හැමෝටම තිබුණා අනියත බියකුත්. එතකොට ඒ කියන්නේ ආරක්ෂිත ක්‍රමවල උපරිමයට ගියපු අවස්ථාවක් තිබුණා. දැන් කඩේ ගියාත් බෑග් එකත් එළියේ දීලා එළවලුත් හොදලා ගෙට ගෙනල්ලා දැන් ඒ වගේ මේ දැන් එක්ස්ට්‍රීම් එකටත් ගිහිල්ලා තිබිච්ච අවස්ථාවන් වාර්තා වෙලා තියෙනවා, අපි දැකලා තියෙනවා. නමුත් දැන් මේ වන විට මම හිතන්නේ අර සමහර අය අතරින් ඒක ගිලිහිලා ගිහිල්ලා තියෙනවා වගේ දකින්න අපි දැන් බොහෝ වෙලාවට සමහරවිට මම ගියපු ගමන් වලදී එළියේ දැන් සංචාරය ගැන අපේ රාජකාරී කටයුතු සඳහා ඉතින් මම ඊයේ දිනේ පෙරේදා දිනේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ රාජකාරී කටයුතු සඳහා යෙදී සිටියා. එතකොටත් මම දැක්කේ බොහෝ දෙනා මේ බයක් ගතියක් පෙන්눔 කරේ නැහැ. දැන් අපි අර නිරන්තරයෙන් මතක් කරන දෙයක් තමයි එකිනෙකා අතර පරතරය ගැන අපි කතා කරා පැහැදිලිවම. ඊළඟට අපි කා නිරන්තරයෙන් අත් දෙක පිරිසිදුව තබා ගන්න කියලා. ඒකම දැන් කියන්නේ ශ්වසන ආචාර ධර්ම. ඒ කියන්නේ අපි මේ කොහොමද කහිනකොට කිවිසුම් යනකොට කොයි ආකාරයකටද හැසිරිය යුත්තේ, තව කෙනෙකුට ඒ විස බීජ පිටවන්න එහෙම නැත්නම් ඇතුල්වන්න ඉඩ නොදී. ඉතින් මේ විදිහට අපි ආරක්ෂිත ක්‍රමවේදයන් රාශියක් ගැන කතා කරා, නිරන්තරයෙන් මතක් කරා. ඒතර අපි මේවා අනුගත කරා කාර්යාලවලට, පොදු ප්‍රවාහනයට, වෙළඳසල්, එතකොට එදිනෙදා කියන්නේ ගමන් කරන විදිහට මේ හැම කටයුත්තකදීම දැන් නිවසෙන් බැහැර වුණු අවස්ථාවේ සිට කොයි ආකාරයකටද ක්‍රියාත්මක විය යුත්තේ, නිවසට පැමිණෙන විට අපි කොහොමද මේ ආරක්ෂක ක්‍රමවේදයන්, සෞඛ්‍ය ක්‍රමානුකූල දිවි පෙවත අපි දැන් මේ පහුගිය දවස්වල ටිකක් අපි ලිහිල් කරා. මොකද ජනතාවට නැවතත් ඒ කියන්නේ යථා තත්වයටපත් වෙමින් පවතිනකොට අපි නියර් නෝමල් කියන එකට අපි ඇවිල්ලා. ඉතින් කියන්නේ සම්පූර්ණයෙන්ම වෙනදා විදිහටම නෙමෙයි, නමුත් අර මූලික සෞඛ්‍ය ක්‍රමානුකූලව දිවිපෙවත ගත කරන මූල ධර්ම ටික අමතක නොකරයි මේ කටයුත්ත කෙරෙන්න ඕන කියන ජන ජීවිතය යථාවත් කරගෙන යන ක්‍රියාපටිපාටි අපි ක්‍රමයෙන් තමයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේවට අපි උපදෙස් දුන්නේ. ඉතින් කොහොමද අපි කාර්යාලයක් පවත්වන්නේ? මොකද අපිට අත්‍යවශ්‍ය සේවාවන්. ඒකට මුලින් පටන් ගත්ත ප්‍රතිශතය අපි කොච්චරක් දෙන්න ඕන, කණ්ඩායම කොයි වගේද 50%කින් පටන් ගන්න කර්මාන්ත ශාලා. ඉතින් මේ විදිහට අපි මේ හැම දෙයක්ම ආරම්භ කරගෙන යනකොට මේ තත්වය දැන් ටිකක් විතර දැන් අපි දන්නවා රටේ අපිට කොවිඩ් රෝගීන් වාර්තා වෙන්නේ නැහැ. ඒ කියන්නේ
කොවිඩ් ආසාදිත රෝගීන් වාතාවන්නේ නැහැ. අපි දන්නවා වාතාවන්නේ නිරෝධායන මධ්‍යස්ථාන වලින් කියන එක. එතකොට දැන් හුඟක් අයගේ බය නැති වෙලා ගිහින් ඒතර සමාජයේ නැහැ කියන එකක් දන්නවා. දැන් ඇත්තටම අප්‍රේල් 30 වෙනිදාන් විතර පස්සේ අපිට රෝගීන් වාතාවුනේ නැහැ. ඒ සමාජයේ නැහැ කියන එක අපි නිශ්චිතවම කියනවා නේද? අපි කියනවා සමාජ වාතාවුනේම නැහැ. 313 ඊට කලින් වාතාව. ඒතර අපි ඒ කියන්නේ බීජ ඖෂධ සම දැන් 4ක් විතර ගිහිල්ලත් අප්‍රේල් මැයි ජූනි 6ක්. ඒතර වෙනකොට වෙලත් අපි ඉන්නවා බීජ ඖෂධ සම ඒතර සති 6ක් නේ. ඒතර බීජ ඖෂධ සම 3ක්. ඒතකොට අපි සාමාන්‍යයෙන් රටේ වසංගත තත්ත්වය මර්ධනය කරලා කියන තැනට එන්න පුළුවන්. ඒතර අපිට ආපු පළවෙනියට ආපු ඒ ඔක්කොම පීක්ස් ටික දැන් මේ වන විට අපි නැති කරලා තියෙනවා. අපිට එන්නේ අර ක්ලස්ටර්ස් ටික අර අපේ අභ්‍යන්තරව අපිට ආපු පිටරට ඉඳලා ආපු ගෲප් එක නාවික හමුදාවෙන් ආපු අය නේ නිරෝධායන මධ්‍යස්ථාන. ඒතර අපි දන්නවා සමාජයේ අපි මේ තවත් වසංගතයක් නැහැ. දැන් වසංගත තත්ත්වය අපි සමනය කරලා තියෙන්නේ. සමහර අය දෙවන රැල්ලක් ගැන කතා කරනවා. මම මේ වචනෙට කැමති නෑ රැල්ල කියන එකට. නමුත් අපි පීක්ස් හැටියට ගත්තොත් නමුත් අපේ ෆස්ට් අවුට්බ්‍රේක් එකේ ඒ පීක් එක ඉවරයි. එතන අපි දැන් සමාජයේ නැති තත්ත්වයක් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඊළඟට ආවොත් අපිට එන්න පුළුවන් තව අවුට්බ්‍රේක් එකක්. එහෙම නැත්නම් තව ක්ලස්ටර් එකක් ඇවිල්ලා ඒක අලුත් එකක් විදියට යන්නේ. දැන් මේකෙන් තව එකක් ඇති වෙනවා නම් අර එකිනෙකාගෙන් එකිනෙකාට ගිහිලා තමයි ඊළඟ එක එන්න පුළුවන් ලොකු පීක් එකක්. දැන් අපි පීක් එක එහෙම නැත්නම් ඒක බිඳුවටම ගෙනල්ලා තියෙනවා බීජ ඖෂධ සම 3ක් සති 6ක් විතර. නේ මයි මාසයේ ජූනි මාසයේ නේද. ඒතකොට ඒ කියන්නේ අපි බොහොම හොඳ තත්යකට ඇවිල්ලා ඉන්නේ. ඒතකොට ඒක හරි. ඒක අපි අමතක කරන්න හොඳ නැහැ. හැබැයි අපේ මේ සෞඛ්‍ය පුරුදු ටික. මොකද අපි දවදුරටත් පිටින් අපේ අයට ගෙන්න ගන්නවා. ශ්‍රී ලාංකිකයන් ගෙන්න ගන්නවා. අධ්‍යක්ෂ ජනරාල්තුමා කිව්වේ එයා ශ්‍රී ලාංකිකයන් අපේ රටට එන්න ඕනි. තමන්ගේ රට එයා කරදරයටපත් වෙලා ඉන්න අවස්ථාවක එයා ගෙන්වා ගන්නවා. ඉතින් අපි එයාට උදව් කරන්න ඕනි. ඒකට ඒ නිසා නමුත් කොහොම වුණත් තවමත් විස බීජය අපිට එනවා. මේ ක්‍රම වලින් අපිට රට ඇතුළට එනවා. ඒතර එතනදී අපි පරිස්සම් වෙන්න ඕන මේ අයගෙන් යම් කිසි විදිහක ප්‍රචාරණයක් සිදුවන්න පුළුවන්ද කියන එක. එතකොට අපි ඒක තමයි දැන් තියෙන අපිට තියෙන මේ වගේ. එතකොට අපිට අපේ සෞඛ්‍ය පුරුදු ටික වෙනදා වගේම ක්‍රියාත්මක කරගෙන නොගියහොත් ඉතින් අපිට ආපහු කණ්ඩායම් එකට ගැවසෙන තැන් පොර කන තැන් වල මෙහිම විස බීජ පැතිරෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඉතින් අපි හැමතිස්සෙම උත්සාහ කරන්න ඕන මේ අපි එකිනෙකා අතර පරතරය, ඒ දුරස්ත භාවය, එතකොට අපි හොඳ සෞඛ්‍ය පුරුදු මේ ටික දිගටම පවත්වගෙන යන්නත් අර ඒ කරගෙන යනකොට ඒවයින් අපිට වලකින්න දේවල් එනවනේ. දැන් මේ කණ්ඩායම් ගැවසෙන. ඒතර එවැනි අවස්ථාවන් අවම කරගන්න විදිහට කටයුතු කරන්නත් ඕනේ. ඉතින් ඒක දැන් ටිකක් ඔය අමතක වෙවි යන එකක් තියෙනවා. අපි තව ටිකක් කතා කරමු කොයි වගේ අවස්ථාවන් වලදීද අපිට පරිස්සම් වෙන්න ඕන කියන එක. ඉතින් අපිට අමතක කරන්න නම් බෑ මේ සෞඛ්‍ය පුරුදු දිගටම ඒ ටික පවත්වගෙන නම් යන්න වෙනවා. හිතවතුනි, වෛද්‍යතුමිය සිනා මුසුව සඳහන් කරන්නේ ඊටාම වැදගත් වටින අදහසක් ඇත්ත. සමාජයේ මේ වෛරසය ව්‍යාප්ත වීමක් අද දවසේ අපේ රටේ අපිට දකින්න නැහැ. නමුත් ඔබ දන්නවා සිය ගණනින් අධ්‍ය අවදානම් කලාපවල ඉඳලා අපේ ජනතාව ශ්‍රී ලාංකිකයන් ශ්‍රමිකයන් දිනපතා ලංකාව ඇතුළට එනවා. ඔවුන්ගෙන් බොහොමයක් දෙනා ආසාදිත කියලා තමයි අපිට දැනට දැනගන්න තියෙන්නේ. ඉතින් වෛද්‍යතුමිය සඳහන් කරේ ඔවුන්ගෙන් නැවත වතාවක් කොහේ හරි තැනකින් පොඩි ලීක් එකක් එළියට ගියොත් නැවත වතාවක් අලුත් පොකුරක් ඇති වෙන්න පුළුවන්. ඒකයි අපි වළක්ව ගන්න ඕනේ අවදානම. ඒ නිසායි අර බේසික්ම දේවල් ටික එතුමිය සඳහන් කරේ මූලික සෞඛ්‍ය මූලධර්ම කියලා. ඒ වචනේම කියමුකෝ. මූලික සෞඛ්‍ය මූලධර්ම. අපි ඒ ටික හිත කාවද්දගෙන ඒක අපේ ඇඟටම දාගත්තොත් ඒක අපේ චර්යාවෙම කොටසක් කරගත්තොත් ඒක ඇඟට ගුණයි කියලා යෝජනා කරන්න කැමතියි. අපි වෛද්‍යතුමාට යමු වන්නේ දැන් මේ සෞඛ්‍ය මාර්ගෝපදේශ. මේකත් අපිට ජීවිතයේ අලුත් දෙයක් නේ. අපි කලින් කවදාවත් අහලා තිබිච්ච නැති දෙයක් දැන් අපිට කියනවා රයි. මේක කරනවා නම් මේ විදියට. මේක කරනවා නම් ගෙයින් එළියට යනවා නම් මෙහෙම. ඔෆිස් එක වැඩ කරනවා නම් මෙහෙම. කර්මාන්ත ශාලාවක් ක්‍රියාත්මක කරනවා නම් මෙහෙම. මෙහෙම අපිට රෙගියුලේෂන්ස් ගණනාවක් මාර්ගෝපදේශ සැපේනවා. මේ මාර්ගෝපදේශ මේ වන විට සියලුම ශේෂ්ඨ සියලුම සමාජ අවස්ථා වගේ ආවරණය වෙමින් නිකුත් වුණා කියලා අපිට හිතෙනවා. මොකද තත්ත්වේ? ඔව් ඇත්තටම නිරෝධාන සහ රෝග වැළැක්වීමේ පනත යටතේ නිසි බලධාරය වෙන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමා. එතුමා මම හිතන්නේ සෞඛ්‍ය මතෙන් සියලුම කණ්ඩායම් එකතු කරගෙන
විවිධ ක්ෂේත්‍ර රාශියක් සඳහා මාර්ගෝපදේශ ඒ අවස්ථාවට ගැලපෙන විදිහට ප්‍රකාශිත කරා. මුලින්ම අපි දන්නවා විශේෂයෙන්ම අපිට කර්මාන්ත ආරම්භ කිරීමේ අවශ්‍යතාවයක් තිබ්බා. ඒ නිසා මේ මාර්ගෝපදේශක සංග්‍රහය නිකුත් කරා. ඊට පස්සේ ඒකත් එක්කම තවත් පබ්ලික් ඇක්ටිවිටි කියන්නේ සාමාන්‍ය මහජන කටයුතු සඳහා වැදගත් වෙන මාර්ගෝපදේශක රාශියක් බිඩින් විඩේ නිකුත් කරා. ඒතකොට මේ හැම එකම මාර්ගෝපදේශක මම හිතන්නේ මම දැන් 60ක් 70ක් මම හිතන්නේ නිකුත් කරලා තියෙනවා. ඒක සුළුපටු වැඩක් නෙමෙයි. එතුමයි කරේ ඒ කණ්ඩායමත් එකතු කරගෙන සියලුම දෙනාම මොකද මේ එකක් හැමදේම ඊටාම හොඳින් අධ්‍යයනය කරන්න ඕනේ බලලා තමයි මේක. හැබැයි මේ හැම මාර්ගෝපදේශක සංග්‍රහයකම මූලික කරුණු කීපයක් වටා තමයි ගොනු වෙන්නේ. අර මෙතුමිය කිව්වා වගේ අපේ මූලික සෞඛ්‍ය පුරුදු ටික තමයි මේකේ මූලික හරය. ඒ කියන්නේ අතසේ ඒ හැම අවස්ථාවකදීම ඒ හැම ආයතනයකම අපි පුරුදු කරනවා නිරන්තරයෙන් අත හොදන එක. ඊට පස්සේ ඒකට පහසුකම් සැලසනවා. ඒකම අපි දන්නවා ඒ ස්ථානයකට එනකොට රෝග ලක්ෂණ තියෙන කෙනෙක් හරි එක්කෙනෙක් ඒ වගේ තැනකට එන්නේ නැති වෙන විදිහට එක්කෝ එහෙම නැත්නම් ඒ අයව පරීක්ෂා කරන ක්‍රමවේද හදලා තියෙනවා. උපදෙස් දීලා තියෙනවා මේ මාර්ගෝපදේශකවල. ඒ වගේම ඒවැ දීලා තියෙනවා වැඩිපුර සෙනඟ තදබද නොවි කොහොමද ඒක වැඩ කටයුතු කරගන්නේ කියන එක. ඒ වගේම මේ අවස්ථාවේදී හැම ආයතනයකටම පුළුවන් දැන් ඉස්සර වගේ නෙමෙයි සමහර වෙලාවට මිනිස්සු කොහොම එකතු කරගෙන කරන්නේ නැතුව සමහරලාට ඔන්ලයින් වෙන්න පුළුවන් සමහරලාට ටෙලිෆෝන් එකෙන් වෙන්න පුළුවන් එවැනි ක්‍රමවේද භාවිතා කරලා වැඩිපුර ජනතාව ගෙන්න ගන්න නැතුව මේ වැඩ කටයුතු කරන්නේ කොහොමද කියන එක මේ මාර්ගෝපදේශකයේ සඳහන් වෙනවා. ඉතින් ඒ වගේ කටයුතු රාශියක් මේ මාර්ගෝපදේශවල අඩංගු වෙනවා. හැබැයි ඒකම දැන් ඒ ස්ථානයට උචිත දේවලුත් ඒකට අදාළ කාරණාවක් මේකේ සඳහන් කරන උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම අපි දන්නවා සැලෝන් සම්බන්ධ වෙනම මාර්ගෝපදේශක තියෙනවා. මොකද එහි තියෙන කටයුතු ඊට සුවිශේෂයි. එතකොට ඒකට ගැළපෙන විදිහට තමයි මේ මාර්ගෝපදේශ සකස් කරලා තියෙන්නේ. ඉතින් මේකෙන් අපි බලාපොරොත්තු වුණේ මුලින්ම ජනතාවට සහ ආයතන වලට යම්කිසි මඟ පෙන්වීමක් සිදු කරන්න මෙන්න මේවා තමයි ඔබ විසින් කළ යුතු දේවල් මේ කටයුතු ආරම්භ කරන්න කලින්. එතකොට ඒ එක්කම විශේෂයෙන්ම මේක වැදගත් වෙනවා මේක වගකීම එතකොට තියෙන්නේ පුද්ගලික වශයෙන් Tamanටත් තියෙනවා. තමන් අපේ ලංකාවේ අපි දන්නවා ගොඩක් ආයතන සමහරවිට දෙතුන් දෙනෙක්ගෙන් කරන පොඩි බිස්නස් තියෙන්නේ. ඒ වගේම ලොකු බිස්නස්ස් තියෙනවා. නමුත් ගොඩක් අර ඉන්ෆෝමල් සෙක්ටර් කියලා අපි කියන්නේ. එතකොට ඉතින් ඒතකොට පුද්ගලයාගේ මේ අනුගත වෙන්න තියෙන්න ඕනේ කැපවීම. ඉතින් ඒකටත් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් හඳුන්වලා දීලා තියෙනවා මේ එකඟතා ප්‍රකාශය කියලා එකක්. මේක මම හිතන්නේ ඉතාම වැදගත්. මේ එකඟතා ප්‍රකාශයෙන් අපි කියනවා අපි මෙන්න මේ දක්වලා තියෙන Tamanට අදාළව තියෙන සෞඛ්‍ය ක්‍රමවේද මම අනුගමනය කරනවා. ඒක බලපාන්නේ ආයතන ප්‍රධානීන්ගේ පැත්තෙන්නේ කළමනාකාරීත්වය. මේක අපි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමාට අපි එක කොපියක් යොමු කරනවා. අනිත් කොපිය ඒකම ලෝකල් ගවර්න්මන්ට් එකේ ප්‍රාදේශීය සභාව වෙන්න පුළුවන්, නගර සභාව වෙන්න පුළුවන් යොමු කරනවා. අනිත් කොපි එක Taman ළඟ තියාගන්නවා. එතකොට මේ Tamanටත් හැඟීමක් එනවා මෙන්න මේ දේවල් තමයි අපි මගේ ආයතනේ තුල ක්‍රියාත්මක කරන්නේ කියන එක. මොකද නැත්තම් අපිට ඔකට අමතක වෙනවනේ ටිකක්. ඉතින් එතකොට ඒ ක්‍රමවේද දැන් ක්‍රමයෙන් අපි රට තුල පටන් අරන් තියෙනවා. ඒ කියන්නේ ආයතන එක අවස්ථාවලදී මේ ආරම්භ වුණේ සමහර ඒවා තම ආරම්භ නොවුණා දේවලුත් තියෙන උදාහරණයක් වශයෙන් සිනමා කර්මාන්තේ තාම මේ ෆිල්ම් හෝල් තාම පටන් ගත්තේ නැහැ. ඉතින් ඒකටත් දැන් මේ 27 පටන් ගන්න පුළුවන් කියලා තියෙනවා සෞඛ්‍ය අධ්‍යක්ෂකතුමා ඒක ප්‍රකාශ කරයි. එතකොට නමුත් ඒවටත් සූදානම් වෙන්න කාලයක් තියෙනවා මේ කොයි විදිහට දැන් සිනමා හලක් උනත් ගත්තොත් එහෙම සමහරවිට කලින් වගේ අර සම්පූර්ණ ධාරිතාවෙන් අපිට බෑ 50% වෙන්න පුළුවන් ඒක පටන් ගන්නකොට. දැන් අපි දැක්කා ඒ වගේම දැන් ගොඩක් අය අහනවා දැන් වෙඩින් එකක් තියෙනකොට
කොහොමද දැන් ඉස්සර වගේ අමාරුයි කරන්න දැන් පුළුවන් 100ක් තමයි උපරිම කියලා. මම හිතන්නේ ඒ වගේ දේවල් අර නිව් නෝමල්ස් එකට යනකොට අපිට තව කාලයකට අපේ සමහරවිට අපේ සරල දිවි මේ පැවැත්මට පොඩක් හුරු වෙන්න වෙයි. මේක හොඳ දෙයක් නේ. අපේ ආගම අනුවත් අපේ සියලුම ආගම් අනුව සාමාන්‍ය අපි මේ සරල දිවිපෙතක් අපිට තියෙනවා නම් ඒකෙන් අපේ ආර්ථිකයටත් හොඳයි. අපේ වැඩ කටයුතු සරලව අපි කරන්න පුරුදු වෙනවා. ඉතින් ඒ වගේ දේවල් ක්‍රමක්‍රමයෙන් අපි මේ ජනතාව අතරට ගිහිල්ලා ඒකම මේ මාර්ගෝපදේශ සඳහා සෞඛ්‍ය වර්ධන නිලධාරීන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් යොදවලා ඒ කටයුතු වෙනවද කියලා ඉදින් ඉදී හොයලා බලනවා. ඔව් මම ඔබතුමත් එක්ක කතා කරනවා. ඔබ මේ සෞඛ්‍ය අමාත්‍යාංශය නැත්නම් සෞඛ්‍ය අංශය පැත්තෙන් සැපේන මාර්ගෝපදේශ මහ පොළොවේ බිම් මට්ටමේ ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? ඒවා හිම වෙනවද කියලා නිරීක්ෂණය වෙන්නේ කොහොමද කියන කතා බහ අපි ඉදිරියට කරමු. මම අධ්‍යක්ෂ ජනරාල්තුමාගෙන් අහන්න කැමතියි. ඔබතුමන් සඳහන් කරා දැන් පිටරටින් ශ්‍රී ලාංකිකයින් ලංකාවට ගෙනෙන එක ඊටාම බාරදුර වැඩක්. රජයක වගකීමක් විදියට පිළිඅරගෙන කරන වැඩක්. ඒක වෙන්න ඕනේ දෙයක්. ඒ කතා දෙකක් නෑ. ඒත් එක්කම ලංකාවේ ඉන්න මිනිසුන්ගේ නැත්නම් අපේ මහජනතාව අතර හැඟීමක් තියෙනවා. ලොකු ඉන්ෆියුෂන් එකක් තියෙනවා. 100 ගණනින් එකවර අපේ සෞඛ්‍ය පද්ධතියට ආසාදිතයින් ඇතුළු වෙනවා. අපි ඒ ටික ඇබ්සෝබ් කරගෙන තමයි සෞඛ්‍ය පද්ධතිය රට ඇතුළ කළමනාකරණය කරගන්නවා වගේම මේ වැඩේ ඉදිරියට ගෙනියන්න ඕනේ. එතන අවදානමට අපි මුණ දෙන්නේ කොහොමද කියන කාරණේ එක පැත්තකින් අනිත් පැත්තෙන් එතනින් කුමක් හෝ ආකාරයේ ලීක් එකක් එළියට වෙන. දැන් අපි දන්නවා මේ වන විට ගුවන් තොටුපළේදීම පරීක්ෂණ සඳහා සාම්පල ලබා ගැනීම සිදු කරනවා. හැබැයි ඒකේ ප්‍රතිඵල එනකන් ඔවුන් ගුවන් තොටුපළ ආසන්න හෝටල් පරීක්ෂණවල තමයි රඳවා තියෙන්නේ. ඉතින් මේ හැම තැනක්ම එළියට ලීක් එකක් නැත්නම් කිසියම් ආකාරයේ සමාජයේ මේ වෛරසය නැවත මුදා හැරෙන්න පුළුවන් අවස්ථාවල් කියලා හඳුනා ගන්න පුළුවන්. මේ අභියෝගය කොහොමද බාරගන්නේ? ඔව් නැවතත් දැන් අපි දන්නවා ශ්‍රී ලංකාව කියන්නේ අති විශාල සංඛ්‍යාවක් ජනගහනය හැටියට විශාල සංඛ්‍යාවක් විදේශවල රැකියා කරන විදේශවල සිටින රටක්. ඒ වගේම ජනගහන ඝනත්වයේ ගත්තත් ශ්‍රී ලංකාවේ වැඩි. ඕස්ට්‍රේලියාවේ විශාල භූමියක තියෙන ඉන්න ජනගහනේ ශ්‍රී ලංකාවේ මේ කුඩා භූමියක ජීවත් වෙනවා. එතකොට දැන් මේ අය දැන් මේ ගෝලීය වසංගතයක් යන තත්ත්වය තුළ හැම විටම හැමෝම කැමති තමන්ගේ මව්බිමට එන්න. ඉතින් අන්න ඒ වුන් සුරක්ෂිත කිරීමේ වගකීම තමයි රජය බාර අරගෙන තියෙන්නේ. එතකොට මේක ඇත්ත වශයෙන්ම අපේ මේ වසංගත තත්ත්වයේ ඉහළ තත්ත්වයක මේ රට තුල මේ ගැටලුව ලොකුවට යන අවස්ථාවේ නෙවෙයි අපි දැන් මේ අය වැඩි වශයෙන් ගෙන්නන්න යන්නේ මේ දැන් මෙතුමිය කිව්වා වගේ පාලිත තත්ත්වයක තියෙනකොට. එතකොට දැන් ඒක රජයේ වගකීමක්. අපි එතකොට ඒ අනුව මේ අය බාර අරගෙන නිසි පරිදි කටයුතු කිරීම අපේ වගකීමක්. ඒතකොට මට කියන්න පුළුවන් ඒ අය ආරක්ෂිතව තමයි අපි ගන්නෙ. අපිට කියන්න පුළුවන් උදාහරණ මේක ඕන් සඳහා වෙනම කොරිඩෝවක් සකස් කරලා තියෙනවා. මම මේ කියන්නේ අපි ඒක මේ නිකන් සංකේතාත්මක වෙන ඕන් සඳහා වෙනම කොරිඩෝවක්. ඒ කියන්නේ දැන් අපි දැන් මේ ආපු රෝගීන්ගේ අර මුල්ම අවස්ථාවේ තමයි අපි ටිකක් ෂොක් වුණේ. මොකද කුවේට් රාජ්‍යයෙන් ගෙනාපු අයගෙන් 80ක් ආසාදිතයි. එතකොට කටාර් රාජ්‍යයෙන් ගෙනාපු අයගෙන් 35ක් පමණ ආසාදිතයි. එතකොට එක්සත් අරාබි එමිරාත් රාජ්‍යයෙන් ගෙනාපු අයගෙන් 20ක් පමණ ආසාදිතයි. එතකොට ඒ වගේම ඇතැම් රාජ්‍යයන් මේ අය පැමිණීමට එහින් එවීමට ප්‍රථම අපි දැක්කා මේ ඇන්ටිබොඩි ඒ කියන්නේ ප්‍රතිදේහ පරීක්ෂණ කරනවා. එහෙම කළා සමහරවිට කොවිඩ් ෆ්‍රී කියලාත් ගන්නවා. ඉතින් මේක වැරදි. එහෙම ක්‍රමයක් නැහැ. ඉතින් මේ අත් වශයෙන් මේ රාජ්‍යයන් විසින් ඒ කියන්නේ රාජ්‍ය අනුග්‍රහයෙන් වෙන්නේ. එතකොට ඉන් පසුව විශේෂයෙන් මේ අතගැරු ජනාධිපතිතුමාගේ මේ සඳහා තියෙන කැපවීම මත ඒ අංශ ක්‍රියාත්මක කළ විදේශ අමාත්‍යාංශයේ ඒ වගේම අඩ්මිරාල් කොළඹගේ ඒ අය සම්බන්ධ වෙලා මේ විදේශ රාජ්‍යයක දිගින් දිගට සාකච්ඡා කරලා අපිට PCR පරීක්ෂණය කරලා එවන්න කියන එක.
එතකොට මේ සඳහා රාජ්‍යයන් කිහිපයක් එකඟ වුණා. ඉතින් ඒ අනුව PCR පරීක්ෂණ කළා ඉවන රාජ්‍යයන් තියෙනවා. උදාහරණයක් හැටියට එක රාජ්‍යයකින් මේ PCR පරීක්ෂණ කරලා එවනු ලැබුවා. ඒ කරලා එවපු අයගේ 19 දෙනෙක් ආසාදිතයි. ඉතින් දැන් අපේ අත වශයෙන්ම අපි මේ පිළිබඳව අපි බොහොම පැහැදිලි. අපිට මේක ඒ අය කරන එක හොඳයි. මොකද මොකද කළා පොසිටිව් වෙන අය ඒගොල්ලෝ රඳව ගන්නවානේ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ නෙගටිව් වෙන අයගෙනුත් කොටසක් පොසිටිව් වීම. ඉතින් ඒක ප්‍රශ්නයක් නෑ. අපි ඊටු ටික බලා ගන්නවා. එතකොට ඒ අනුව අපේ තීරණය තමයි මුලින් ඉඳලම දැන් නෙවෙයි. විදේශයන්හි ඒක කරන එක ඉතාම හොඳයි. ඇන්ටිබොඩි ටෙස්ට් නම් කරලා වැඩක් නැහැ. PCR පරීක්ෂණය කරන එක ඉතාම හොඳයි. ඒ සඳහා අත වශයෙන්ම ජනාධිපතිතුමා තමයි මූලිකව ඒ තත්ත්වේ නිර්මාණය කරගන්න හැකියාව ලැබුණේ හරහා. එතකොට ඒ PCR පරීක්ෂණය කරත් නොකරත් අපි ගුවන් තොටුපළේදීම PCR පරීක්ෂණ සඳහා මේ සෙම පටල ගැනීම සිද්ධ කරනවා. එතකොට එහිදී දැන් අපි මේ කොළඹ තියෙන පරීක්ෂණාගාර කීපයකට තමයි ඒ අවස්ථාවේ වෙලා පැය 24ක් ඇතුළත කෙසේ හෝ පරීක්ෂණ ප්‍රතිඵල ලබා දෙන්නේ. ඒ වගේම ඒ අය ඒකම නිරෝධායන මධ්‍යස්ථාන වලට යවෙනවා. ඉතින් සමහරවිට නිරෝධායන මධ්‍යස්ථානයට ගියාම උන්ට ප්‍රතිඵලය ලැබෙනවා වන්ට පුළුවන්. එතකොට ඒ සඳහා අපි අත වශයෙන් මේ සෙම පටල ගැනීමේ ක්‍රියාවලියත් ඊටාම සංකීර්ණ ක්‍රියාවක්. මේක පහසු දෙයක් නෙවෙයි. එතකොට දැන් ගන්න අපි දන්නවා මේ 120 කියන මේ ගුවන් යානය තමයි අපේ ප්‍රධාන වශයෙන් අපේ ෆ්ලීට් එකේ තියෙන ගුවන් යානය. එතකොට මේ ගුවන් යානයට පුළුවන් මේ 275ක් මගින් සාමාන්‍යයෙන් රැගෙන එන්න. එතකොට මේ 275 අපි සියලු දෙනාගෙම සෙම පටල ගන්න ඕන. එතකොට අපි කියනවා ඒ සඳහා ස්ටේෂන් 4ක් දානවා. ස්ටේෂන් එකක් කියන්නේ එක මගියෙක්. එතකොට ඒ මගිය සම්බන්ධයෙන් 4 දෙනෙක් ක්‍රියාත්මක වෙන්න ඕන. එතකොට 4 වරක් 4 16යි. එතකොට ඒ කියන්නේ එක ගුවන් යානයක් සඳහා අපිට යොදවන්න වෙනවා අපේ කාර්ය මණ්ඩලය 16ක්. ඉතින් මේ කාර්ය මණ්ඩලය සඳහා අපි ගම්පහ දිස්ත්‍රික්කය, කොළඹ දිස්ත්‍රික්කය, ඒ වගේම මේ කළුතර දිස්ත්‍රික්කය, ඒ වගේම අපේ NIHS මේ අපේ ජාතික සෞඛ්‍ය විද්‍යායතනය සහ අපි දැන් පුත්තලම දිස්ත්‍රික්කය. මෙන්න මේ කණ්ඩායම් පහ අරගෙන ඒ කණ්ඩායම් පහ රොටේෂන් එකෙන් තමයි මේ කටයුත්ත කරන්නේ. ඒ වගේම ගුවන් තොටුපළ අධිකාරී සභාපතිතුමා අත් වශයෙන්ම අපිට අනුග්‍රහය දක්වලා දීලා තියෙනවා යම්කිසි ආකාරයකට ඒ ගුවන් තොටුපළේ තියෙන හෝටලේ කාමර 6ක් පමණ. මොකද සමහරවිට එක ගුවන් යානයක් පැමිණෙනවා ඊට පස්සේ පැය 4කට 5කට පස්සේ තව ගුවන් යානයක්. එතකොට මේ ඒ නිසා අපිට එකම කණ්ඩායම යොදවලා ඕන්ටත් යම්කිසි පහසුකම් ලබා දීලා මේ කටයුත්ත කරන්න. එතකොට ඒ නිසා අපේ එකක් තමයි PCR පරීක්ෂණය කිරීමෙන් සෑහෙන දුරට තහවුරු කරගන්නවා මොවුන්ට මේ අවස්ථාවේ විස බීජ නැහැ කියලා. නමුත් කවදාවත් මේ ක්වොරන්ටයින් එහෙම නැත්නම් නිරෝධායනයට ආදේශ කරන්න මෙවලම මේ ලෝකේ තාම නැහැ. ඒක තමයි අපි හැමදාම කිව්වේ. ඔක්කොටම වැඩි ලොකුයි නිරෝධායන ක්‍රියාවලිය. ඒ නිසා තමයි මේ සියලු දෙනා නිරෝධායන සඳහා නිරෝධායන මධ්‍යස්ථාන වලට යවෙන්නේ. එතනත් ධාරිතාව වැඩි වෙයි. මොකද දැන් වැඩියෙන් ගුවන් යානා පැමිණෙනවා. ඊයේ දිනේ ගුවන් යානා 3යි. මේ 122යි සහ ඒ වගේම තව කාගෝ යානයක්. ඉතින් ඒ කියන්නේ විශාල සංඛ්‍යාවක්. ඉතින් මේ සියල්ල මේ රට විසින් මේ රටේ පුරවැසියන් සඳහා කරනු ලබන ක්‍රියාව. දැන් ඔබ කිව්වා වගේ අනතුර මෙතනින් ලීක් වෙයිද කියන එක. එතකොට අපි ඒකයි කිව්වා අපි කොරිඩෝ එකක් සංකේතාත්මක හදලා තියෙන්නේ මේ ලීක් වීම වැළැක්වීම සඳහා. ඉතින් ඔබ දන්නවා එක අවස්ථාවක ලීක් වුණා. දැන් කුවේට් රාජ්‍යයෙන් ආපු මගීන්ගෙන් හමුදාවේ දෙදෙනෙකුට ආසාදනය වුණා. ඉතින් ඒක අඳුනගත්තා අපි. ඉතින් මේක මෙතන තියෙන මේ PCR ගැනීම පමණක් නොවේ. ඒ වගේම එතන තියෙන යටිතල පහසුකම් කොහොමද යොදලා තියෙන්නේ? ඒ කියන්නේ A B C වශයෙන් ඒ ක්‍රියාවලිය. එතකොට ඒ ආසාදන වැළැක්වීම සඳහා ඒ ක්‍රියාවලිය
දායක වෙනවා. ඉතින් මේ වගේ ගොඩක් කරුණු තියෙනවා මේ වළක්වා ගැනීම සඳහා කොහොමද කටයුතු කරන්න කියන එක. එහි සාර්ථකත්වය තමයි මේ දක්වා අර කියන හමුදාවේ දෙපළ ඇරෙන්න වෙන කිසිවෙකුට ඒ එන මගීන්ගෙන් ආසාදිතයන්ගෙන් ආසාදනය ගිහිල්ලා නැහැ. ඒ වගේම තමයි නාවික හමුදාවෙන් ඒ අයගේ ඥාතීන්ට හැරුණකොට ඒ කියන්නේ තමන්ගේ බිරිඳ වෙන්න පුළුවන්, ළමයා වෙන්න පුළුවන්, සමාජයට ගිහිල්ලා නැති. ඒ කියන්නේ ඒකේ අදහස අපිට හැකියාව ලැබිලා තියෙනවා මේ ආසාදනය ඇතිවන්නේ කොතනද එතන කොටු කරගන්න. සමාජයේ ඇති වෙනකොට ඒ කියන්නේ අර 313 අපි හැමතැනම කොටු කරා. එතකොට නාවික හමුදාවේ ඇති වෙනකොට අපි කොටු කරනවා. ඒ වගේම තමයි පිටින් එනකොටත් අපි ඒක කොටු කරනවා. ඔව්. හිතවතුනි අපිට මේ සිද්ධ වෙන දේවල් ගැන විවිධ පාට කන්නඩි දාගෙන නොයෙකුත් විවේචන කරන්න පුළුවන්. නමුත් අපි හිතුවොත් ඒ අවස්ථාවට මුහුණ දීලා ඉන්නේ ඔබ නැත්තම් මම කියලා ලංකාවට එන එක අත්‍යවශ්‍ය කාරණාවක් කියලා අපිට දැනෙනවා. විශේෂයෙන්ම අධි අවදානම් කලාපවල මේ රෝගය ඉතා දරුණු ලෙස ව්‍යාප්ත වෙමින් තියෙන ඉන්දියාව වගේ රටවල් වල ඉන්න අය අපේ අය. ඉතින් ඒ නිසායි රජය මේක ජාතික මෙහෙවරක්, ජාතික යුතුයකමක් වගකීමක් කියලා හිතාගෙන සලකගෙන දහසක් බාධක මාධ්‍යයේ උනත් මේ ක්‍රියාවලිය අධ්‍යක්ෂණලාතුමා පැහැදිලි කරා වගේම කරන්න පුළුවන් උපරිම හොඳම විදියට මේ ආකාරයෙන් ක්‍රියාත්මක කරන්නේ. වෛද්‍යතුමියනි දැන් ප්‍රශ්න 1000ක් අහන්න තියෙනවනේ මිනිස්සුන්ට. දැන් මේ දීලා තියෙන මාර්ගෝපදේශات එක්ක මෙතෙක් කල් කරන්න බැරි හුඟක් දේවල් වලට දැන් යම් යම් ඉඩ ලැබෙනවා. ජනතාවට එකතු වෙන්න පුළුවන්. ප්‍රිය සංഭാෂණ පවත්වන්න පුළුවන්. මගුල් ගෙවල් ගන්න පුළුවන්. ආගමික සිද්ධාස්ථාන වලට යන්න පුළුවන්. මේ හැම තැනකදීම සෞඛ්‍ය අමාත්‍යාංශය නැත්නම් සෞඛ්‍ය අංශය පැත්තෙන් හෙඩ් කවුන්ට් එකක් දෙනවා. මෙන්න මෙච්චරයි පුළුවන් කියලා. ඔබට නිරන්තරයෙන් ප්‍රශ්න එනවා එහෙම නෙමෙයි මේ ගන්න බැරිද? මේ ගන්න බැරිද? මේ ගන්න බැරිද කියලා. මොනවද කියන්නේ අපිට ගැන? ඒක තමයි. අපි අර යථා තත්ත්වයට පත් වෙමින් යන අවස්ථාවේ මේ ක්‍රමක්‍රමයෙන් කරන්න ඕන. දැන් එකපාරට අපිට විශාල කණ්ඩායම ඒක රාශී උන්න දුන්නොත් අපිට තර්ජනයක් එනවා. කොහොමද අපි දැන් කෙනෙක් හරි රෝගයක් තිබුණොත් COVID-19 ආසාදනයේ තිබුණොත් විශාල සංඛ්‍යාවකට එකවර රෝගය වැළඳෙන්න ඉඩ කඩ තියෙනවා. ඉතින් අපි දැන් මේවා හිතලා තමයි මේ අර කණ්ඩායම් විශාල වශයෙන් ඒක රාශී වීම අවම කරන්න කටයුතු කරන්නේ. එතකොට අපි දැන් උදාහරණයක් ගන්න මගුල් ගෙදර. එතකොට අපි දන්නවනේ අපිට දුරස්ථභාවය අපේ මූලධර්මයක් නේ. එතකොට කොහොමද මගුල් ගෙදරක අපිටම කණ්ඩායමක් අපිටම හෝල් එකක තියනවා කියලා. ඒතර හෝල් එකේ ඉඩ කඩ තියෙන්න පුළුවන් 500කට. හොඳයි අපි මේ 500ම ගෙනාවොත් කොහොමද මේ හෝල් එක ඇතුලේ තියෙන තදබදිය? එතකොට අපිට පුළුවන් ද මේ දුරස්ථභාවය තියාගන්න. හෝල් එකක ඉඩ ප්‍රමාණය 250යි නම් අපි 250ම ගෙනාවොත් අපිට කොච්චර දුරට මේ 250 පාලනය කරගෙන දුරස්ථභාවය රැකගෙන ඒ අය අතර පරතරය තියාගෙන ඒ අයගෙන් තව කෙනෙකුට කිසිම ආකාරයක හෝ විස බීජ පිට වෙන්න ඇතුල් වෙන්න නොදී මේ தත්ත්වය පවත්වගෙන යන්න අපි කොච්චර දුරට ඒ කණ්ඩායම ඒ කළමනාකරණය කරගෙන මගුල් ගෙදර කරගන්න පුළුවන්. ඉතින් දැන් එතකොට අපිට ගැටලු මතුවෙනවා. එතකොට අපි කොහොමද පරතරය තියන්නේ? ඒතර දැන් සංඛ්‍යාව දැන් ලොකු හෝල් එකක 500ක් දාගෙන අපිට පුළුවන් මේ අය ගැන හොයන්නේ අය අත්සෝදලා පරතරය තියාගෙන ඊළාට ඒ ගැවසිනකොට ඒකට කොහොමද මේ යාළු මිත්‍රාදීන් හමු වුණාම කොහොමද කටයුතු කරන්න ඕන මේ ඔක්කොමත් එක්ක කරන්න පුළුවන් මට්ටමක තියාගන්න ඕන හන්ද තමයි අපි මේ සංඛ්‍යාවක්. ඉතින් කෙනෙක් අහන ප්‍රශ්නේ ඇයි 100 ඇයි බැරි 150ක්? එතකොට හෝල් එක ලොකුයි 500ක් දාන හෝල් එකේ. හැබැයි දැන් මේ ගාන ඔහොම වැඩි කරගෙන යනකොට කොච්චර දුරට කළමනාකරණය කරගත හැකිද කියන එක හෝටල් කළමනාකාරීත්වය වෙන්න පුළුවන්. ඒ කරන දැන් සමහරට අපි තුමු ටියුෂන් පන්තියක් කියලා. එතකොට ඒක කළමනාකරණය කරන අය වෙන්න පුළුවන්. එතකොට මේවා තමයි අපිට එන ගැටලු. දැන් මේ අය එකවර ඇතුල් වෙනකොට කොහොමද පරතරය තියාගන්නේ? දැන් 100ක් පෙළ ගස්සන එකද ලේසි 250ක් පෙළ ගස්සන එක අතරේ ලොකු වෙනසක් තියෙනවා. එතකොට ඒ වගේ සිනමා ශාලාවක් ගත්තත් කොයි එක ගත්තත් දැන් මේවයි අර එක තැනක් දෙකක් තියෙනවා මේ අයට ඒක රාශී වෙන්න නේ. දැන් කොහොමද විවේකය ලැබුණම කොයි වගේද? පාසලක විවේක අවස්ථාව, ටියුෂන් පන්තියක විවේකයක් දුන්නා නම් කොයි වගේද? එතකොට හැසිරීම දැන් මේ ඔක්කොමත් එක්ක මේ චර්යාව
වෙනසකුත් ඇති කරගෙන අනුගත වෙන්න පුළුවන් වෙන්නේ කොහොම කොච්චරද වැඩිහිටියන්ටත් අමාරුයි ළමයින්ට කොහොමත් අමාරුයි ටියුෂන් යන ළමයි ටිකක් ලොකු වෙනකොට ඉස්කෝලේ ඉන්න පුංචි ළමයින්ට ඒක ඊටත් වැඩිය අමාරුයි පෙර පාසලක් වගේ ගත්තොත් ඒක තවත් අමාරුයි ඉතින් ඊළඟ දිවාසුරකුම් මධ්‍යස්ථාන තවත් පුංචි ළමයි ඉතින් ඒතර අපිට මේ හැම දෙයක්ම හොඳින් ඒක රාශී වෙන අවස්ථාවන්හිදී යම් කිසි කළමනාකරණයකින් යුක්තව මේ සෞඛ්‍ය මූල ධර්මත් පිළිපැදින්න නම් අපේ කණ්ඩායම පොඩි වෙන්න ඕන. ඔයනට යම් හේකින් රෝග තත්වයක් ආවත් කණ්ඩායම ඒතර කුඩා කණ්ඩායමක්. ඒතකොට අපිට ඒක එකවර ග්‍රහණය කරගෙන ඒ අයව ඊට පස්සේ කොහොමද මේක තව කෙනෙකුට පැතිරෙන්න දුන්නේ අවම කරගන්න එකටත් පහසු වෙනවා සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට. නැත්තම් තත්ත්වෙ ඊට වැඩි විශාල බැරෑරු වෙනවා. 1000ක් ඇවිල්ලා ඒ 1000 විසිරීලා ගියාම ගෙවල් 1000ක කිලේ ගම් 1000ක් හොයනවට වැඩිය අපිට කණ්ඩායම කුඩා කරගත්තම එතනදිත් තියෙනවා යම් කිසි විදියක මේ රෝගය පැතිරෙන්න තියෙන අවකාශය අඩු වෙනවා 100කගෙන් යන ප්‍රමාණයට වැඩිය 200කගෙන් යන ප්‍රමාණයට වැඩිය තව ගුණාකාරව වැඩි වෙනවා. ඉතින් මේ මෙවැනි කරුණු මුල් කරගෙන තමයි මේ මූලධර්ම පදනම් කරගෙන තමයි මේ ගයිඩ්ලයින්ස් එහෙම නැත්නම් මාර්ගෝපදේශ හදලා තියෙන්නේ සෞඛ්‍ය අංශයේ සහ අධ්‍යාපන අංශය වෙනත් විශේෂඥ අංශ වලින් ගෙනල්ලා ඒ කියන්නේ කර්මාන්තය සම්බන්ධයෙන් දැනුම ඇති අය එක රාශී වෙලා තමයි මේ මාර්ගෝපදේශ හදලා තියෙන සෞඛ්‍ය අමාත්‍යාංශයේ පමණක්මත් නෙමෙයි. එතකොට ඒ අනුව අපිට පාලනය කරගත හැකි අපිට රැක බලාගත හැකි අන්දමට මේ කටයුතු සිදු වෙන්න ඕන. ඉතින් එතකොට ඒ අනුව තමයි දැන් විවාහ මංගලෝත්සව ඉතින් හරි ඒවා දින නියම කරගතපුවා දැන් ඒවා පවත්වන්නම ඕන. එතකොට අපිට මුලින්ම ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න උනා. එතකොට සැලෝන් වගේ වටත් හරි ඉක්මනට ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය වුණා. දැන් ඒ කියන්නේ සමහර කාර්යයන් සඳහා සැලෝන් අත්‍යවශ්‍යයි. එතකොට ඒ වගේ හේතු උඩ මේ කාර්යයන් අපි ක්‍රමක්‍රමයෙන් දැන් ආරම්භ වෙන්න පටන් අරගෙන තියෙනවා. ඒකම අපි කර්මාන්ත ශාලා එතකොට කාර්යාල දැන් මේවා මේ වන විට අපි ආරම්භ කරගෙන මේ ප්‍රතිශතයන් වැඩි කරමින් යනවා 25කින් පටන් ගන්නවා 50 දැන් මේ වන විට ඒවා තවත් ක්‍රමයෙන් 75ක් විතර වැඩි වෙච්ච අවස්ථාවක් තියෙනවා. හැබැයි ඒවා බොහොමයක් දැන් කර්මාන්ත ශාලාවලට මම ඇත්තම මේ ගැන ස්තුතිය පළ කරන්න ඕන. ඉතින් විශාල කර්මාන්ත ශාලා ඉතාම හොඳට ඒ කටයුතු කරනවා. ඒ අය ඒ දුරස්ථභාවය හැම CCTV කැමරා වලින් මොනිටර් කරලා වැරද්දක් තියෙනවා නම් ඒ වෙලෙම අනවුන්ස් කරනවා. දැන් ඔනතන ඔය දෙන්න ළඟින් ඉන්නවා. එතකොට ඒ වයින් දුරස්ථ කරනවා. එච්චර දුරකට යනවා. එච්චර දුරකට යනවා. ඔය එතකොට තේ මේස හදලා තියෙන වෙනමම ආකාරයකට. ඔය එතකොට ඒ අයට බෑ කියන්නේ එකිනෙකා අතර පරතරයක් ඒ අය වෙන් කරලා තිනවා කියුබිකල් විතර එක තැනකට එන්න පුළුවන් ඉතා කුඩා ප්‍රමාණයකට විතර. ඉතින් ඒ විදිහට ඉතාම වෙනස් විදිහවලට දැන් මේවා සකස් කරලා තියෙන එක අපි අගය කරන්න ඕන. මොකද මම අර ඊයේ පෙරේද දිනවල මම දැක්කේ අර දැන් ඒ වෙල කියන්නේ අපි තුමු ඒවා කුඩා හෝටල් එහෙම නැත්නම් ආපනශාලා ඒවයි මේස වෙනම ආකාරයකට සකස් කරලා තිබුණේ. ඒ කියන්නේ දැන් දිග මේසෙ කොන් දෙකේ තමයි පුටු දෙක තියෙන්නේ. මේස පවා වෙනස් කරලා තිබුණා. මේස පවා එයා වෙනස් කරලා කියන්නේ අලුතෙන්ම හදපු දේවල් බව මම දැක්කේ. මොකද ඒක ඒ වගේ එයා ගොඩක් අය ඒකට හොඳට අනුගත වෙලා තියෙනවා. හැබැයි සමහර අයට ඒක අමතක වෙලා තියෙනවා. මට හිතෙනවා මේ සාමාන්‍ය ජනතාව මේ වෙලාවේ ටිකක් ලිහිල් වෙලා මේ කියන්නේ පොඩ්ඩක් මේ කියන්නේ රිලැක්ස් වෙන්න බලනවා. එතකොට අර මූල ධර්ම වලින් මිදෙන. නමුත් බොහෝ දෙනා මම දැක්ක ප්‍රධාන කර්මාන්ත ශාලා ඒ වගේ අය ඒවා හොඳට මේ ඒ ක්‍රියාපටිපාටියට අනුගත වෙලා තියෙනවා. ඉතින් දැන් අපි කතා කරේ මගුල් ගෙවල් ගැන දැන් සව හුඟක් වෙලාවට අහන දෙයක් තමයි දැන් මේ කොහොමද මේ පාසල් ආරම්භ කරනකොට එතකොට මේ විශේෂයෙන් උපකාරක පන්ති. ඒතර උපකාරක පන්ති වල තත්ත්වයක් අපි මතක් කරන්න ඕන. මොකද ලොකු ගාණක් උපකාරක පන්ති වල ඉන්න පන්තිත් තියෙනවා. කුඩා පන්තිත් තියෙනවා. ඉතින් එහෙම 20ක් 25ක් එන 30 40ක් එන පන්තිත් තියෙනවා. ඔය ඒතර ඒවත් දැන් ඒ ක්‍රමයට දැන් තමන්ගේ කලින් තිබුණු පන්තිය ගන්න බැරි වෙයි. ඒකේ පුටු ළඟ ළඟනේ දාන්නේ. ගොඩාක් එකටනේ වාඩි වෙන්නේ. ඔයතර ඒ විදිහට දැන් ළමයි 100 වාඩි කරෙව්වොත් ඒ උපකාරක පන්තිය ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙනවා. එතකොට විවිධ තල වලින් මේවා අපි උගන්වන අවස්ථා තියෙනවලු විශාල පන්තිවල විවිධ මේ කියන්නේ මල්ටිමීඩියා වගේ උපකරණ භාවිතා කරලා. හැබැයි දැන් එහෙමනම් ඒ පන්තිවල ඉන්න සංඛ්‍යාව අඩු කරන්නම වෙනවා. අපි ඒ මුළු ගාන 100 ඉක්මවා යන්න එපා කියන එක තැන තමයි අපි ඉන්නේ. නමුත් ඒ අය අතර හුඟක් ඉඩ ගන්න අපි. එතකොට රෝ එකක් අර කියන්නේ මේ විදිහට තමයි මේ ක්‍රමය කරන්න වෙන්නේ. මොකද ඒවා ඒ තරම් ආසන්නව තියලා තියෙනවා. දැන් අපි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මීටින් පවත්වන්නේ අපි පුටුවල ලකුණු කරලා තියෙනවා. ඒතර එක පුටු දැන් පුටු අතර පරතරයක් අපි තියලා ඒතර ඒ පුටු වලට අපි ලේබල් එකක් දාලා තියෙන ඒවයි විතරයි ඉඳගන්නේ.
ඒ විදිහට තමයි දැන් මං ගියා කීප වෙනත් ස්ථානවලත් මේ කටයුතු කියන්නේ ඒත් එක්ක සාකච්ඡා කරන්න. එතකොටත් මම දුටුවා ඒ හැම කෙනෙක්ම ඒ තමන්ගේ කියන්නේ ඔඩිටෝරියම්ස් එහෙම නැත්නම් ශ්‍රවණාගාර ඒ විදිහට තමයි දැන් සකස් කරලා තියෙන්නේ. ඒකට ඉඳගන්නෙත් ඒ විදිහට ඈත් කරපු ඒ විදිහේ ලකුණු කරලා ඒ ආකාරයට. ඉතින් ඒ ආකාරයෙම පන්තියටත් එන්න ඕන. උපකාරක පන්තිවලත් මේ தත්ත්වය ඒ විදිහටම කරගෙන යන්න වෙනවා. එහෙම නැති වුණොත් අපිට தත්ත්වය මේ අපිට දැන් මේ මිලිහි කරන්න බෑ. දැන් මේ අවශ්‍යතාවයන් තියෙනවා හැම කෙනෙකුට. අපිට අවශ්‍යයි අධ්‍යාපනය, උපකාරක පන්ති, ත්‍රේ සඳහා යෙදিলা ඉන්න අයගේ රැකියාව. මේ කටයුතු කෙරෙහි සෞඛ්‍ය අමාත්‍යාංශය අනිවාර්යයෙන් මේකට ගොඩාක් මහන්සි වෙනවා. මේ කොයි වෙලාවටද මේවා අරින්න ඕන කී දෙනෙක් දාන්න පුළුවන්ද? මම හිතන්නේ අපි ගොඩාක් අපේ මොළය මේ සම්බන්ධයෙන් වෙහෙස කරලා තියෙනවා මේ අවස්ථාවන්ට උචිත වෙන විදිහට රටේ අවශ්‍යතාවයත් එක්ක කොහොමද මේ තත්ත්වයන්ට මුහුණ දෙන්නේ කියන එක. ඒතකොට උපරිම කැපවීමෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කරනවා. සෙනසුරාදා ඉරිදා රැට දවල්ට මේ අපිට රාජකාරී වෙලාවක් කියලා එකක් නෑ. අපි නිරන්තරයෙන් රාජකාරී යෙදෙන සෞඛ්‍ය අමාත්‍යාංශය. ඒකට ඒ නිසා දැන් මේ කටයුතු වල මම හිතන්නේ අවබෝධයක් ගන්න ඕනේ. ඒකම දෙමව්පියන්ගේ පැත්තෙනුත් දරුවන් එවැනි තැන් වලට යවනකොට ඒ සම්බන්ධයෙන් හොඳට කල්පනාකාරීව කටයුතු කරන්න ඕනේ. ඉගෙන ගන්න අවශ්‍යයි, අධ්‍යාපනය අවශ්‍යයි, මේ පන්ති අවශ්‍යයි නම් හැබැයි ඒ සම්බන්ධයෙන් දෙමව්පියන්ටත් ලොකු වගකීමක් තියෙනවා. මේවැනි අවස්ථාවන්ට දරුවන් යවනකොට පාසලට යවුවත් මේ කටයුතු කෙරෙහිත් අපි මම හිතන්නේ තව ටිකක් කතා කරමු. කොහොමද මේ වෙලාවල් වලට කොහොමද අපි මේවට අනුගත වෙන්න ඕන කියන එක. ඉතින් වගකීම හැමෝගෙම පැත්තෙන් තියෙනවා. උපකාරක පන්ති මෙහෙවන අයට ඒ වගේම දෙමව්පියන්ට. එතකොට දැන් මේ අර ඔන්ලයින් සිස්ටම්ස් දැන් අලුත් ක්‍රමත් තියෙනවනේ නේ. ඒතර ඒවත් දරුවන්ට පුළුවන් අයට හැමෝටම බැරි වෙන්න පුළුවන්. ඒ පහසුකම් නැති. මේ පහසුකම් කියන ඒවා මම හිතන්නේ මුදල් අතිනුත් ඒ තරම්ම මම හිතනවා මේ මුදල් වැය වෙන්නේ නැහැ කියලා. ඒතට ඒ ක්‍රමවලටත් අනුගමනය කියන්නේ අනුගත වෙනවන අනුගමනය කරනවා නම් මම හිතන්නේ මේ වැනි අර ඒකරාශී වීම අඩු කරන්න අපිට හැකි වෙනවා. හිතවතුනි ජීවිතේ හුඟක් වෙනස් වුණා කියලා ඔබට හිතනවා ඇති. අනපේක්ෂිතව කඩාපාත් වෙච්ච වසංගතයකට අපි මුහුණ දීලා ඉන්නේ. අපි නිතර මතක් කරනවා වගේ මේ කාසිය අනික් පැත්ත තවමත් ඖෂධයක් හොයාගත්තේ නැති එන්නතක් නැති මරණය ගෙන දෙන වෛරසයක් හින්දා තමයි කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මම හිතන්නේ අපි කැමැත්තෙන් තමයි මේවට යෙදෙන්න ඕනේ අනුගත වෙන්න ඕනේ මේක අපේ හිතෙන් ඉන්න ඕනේ දෙයක් අපේ ඇඟෙන් ඉන්න ඕනේ දෙයක් අපේ චර්යාවන්ට කාවැද්දෙන්න ඕනේ දෙයක් නිව් නෝමල්සි එක නියර් නෝමල්සි එකට ගිහිල්ලා මේක අපේ සාමාන්‍ය හුරු පුරුදු ජීවන රටාව බවට පත් වෙන දවසකට යනකම් අපි මේ අභියෝගයත් එක්ක ජීවත් වෙන්න ඕනේ රැඳින්න අපිත් එක්ක පුංචි විරාමයක් හිතවතුනි ඉරිදා ආයිබුවන් මුල් සාකච්ඡාවේ අවසන් අඩහෝරාවට අපි ඔබව එකතු කරගන්නේ මම කැමති අධ්‍යක්ෂකතුමාගෙන් අහන්න මෙහෙම ප්‍රශ්නයක් දැන් අපි රට අනුක්‍රමිකව විවෘත කිරීම ගැන කතා කරා ඒක ඔබතුමා නිතරම සඳහන් කරන්නේ මේ වක්කඩ කැඩුවා වගේ විවෘත කිරීම නෙමෙයි මේක අනුක්‍රමිකව කරන විවෘත කිරීමක් කියලා. එහිම දිගුවක් විදියට අපි බලාපොරොත්තු වෙන්න ඉන්නවා අගෝස්තු මාසේ වෙන්න පුළුවන් ඊට පස්සේ වෙන්නට පුළුවන් අපේ රටේ ආර්ථිකයට ඍජුව බලපාන ඉතාම වැදගත් ශාස්ත්‍රයක් විදිහට අපි හඳුන ගන්න සංචාරක ශාස්ත්‍රය සංචාරක කර්මාන්තය සංචාරක කර්මාන්තය සහ ගුවන් තොටුපළ සඳහා විවෘත කිරීම ඒක කරන්න ඕනේ දෙයක් අත්‍යවශ්‍ය දෙයක් රටට ඒ අභියෝගය කොහොමද බාරගන්නේ? ඔව් මෙහෙමයි දැන් ගත්තාම සංචාරක ව්‍යාපාරය නැතුව ශ්‍රී ලංකාවට ඉදිරියට යන්න බෑ. දැන් රජයේ විසිනුත් සංචාරක ව්‍යාපාරය හරහා විශාල ඉපයීමක් කිරීමේ යම්කිසි මූලෝපායී සැලැස්මක හිටියා. ඉතින් ඒ අස්සේ තමයි මේ COVID-19 කඩාගෙන වැටුනේ. එතකොට දැන් ඒ නිසා අපිට සංචාරක ව්‍යාපාරයේ ඇතුළු වෙනත් මේ ආර්ථික තත්ත්වයන්හි පසුබෑමක් තියෙනවා. ඒක අපි හැමෝම දන්නවා. ඒතකොට මේ ආර්ථික පසුබෑම නැවත මේ අනිත් පැත්තට ගන්න ප්‍රධානම දෙයක් තමයි සංචාරක කර්මාන්තය. දැන් මේවයිදී අත වශයෙන් මේ උදෙක් රටට මුදල් එනවා පමණක් නෙවෙයි මේවා හරහා ජීවත් වෙන දසදහස් ගණන් මිනිස්සු ලංකාවේ ඉන්නවා. එතකොට හැබැයි ඒකම මේ COVID-19ත් එක්ක කතා කරනකොට බියවන්නේත් සංචාරක ව්‍යාපාරයට. මොකද දැන් මේ වෛරසය ලංකාවේ නිෂ්පාදනය වුණේ නැහැ, ලංකාවේ හැදුන්නේ නැහැ, ලංකාවේ භූමියේ නෙවෙයි මේක පිටින් ආවේ. දැන් මේ මෙතුමිය කිව්වා වගේ දැන් අපි එක මේ ප්‍රස්ථාරයක් දැන් අවසන් වෙමින් පවතිනවා. එක එක. එතකොට දැන්
කොහොමද නැවත මේක අපිට එන්න පුළුවන්. ඒකම අනිත් එක අපි මට සුළුවෙන් කියන්න ඕන දැන් අපි කියනවා දැන් සමාජයේ වෛරසය නැහැ කියලා. එතකොට කෙනෙකුට අහන්න පුළුවන් සමාජයේ වෛරසය නැත්තම් මොකටද මේ සෝෂල් ඩිස්ටන්සින්? මොකටද මේ දැන් ඉතින් දැන් අපි දැන් වෛරස් නැහැනේ. නමුත් දැන් මේකේ තියෙන්නේ වෛරස් ආවොත් අපි මේ අපේ ජන ජීවිතයේ මේ නව සාමාන්‍ය නිව් නෝමල්සි එකේ පවත්ව ගන්න ඕන. ඒක මේ වෛරස් එක එනකොට මේ වෛරස් එනකොටම ඒක කරන්න බෑ. ඒ නිසා අපි මේක මේ ජීවිතයට මේක හසු කරගන්න ඕන. ඒක නිසා තමයි ඔය කියපු කාරණා ටික ඉෂ්ට කිරීමේ වැදගත්කම තියෙන්නේ. ඉතින් ඒක අත්‍යවශ්‍ය දෙයක්. දැන් සංචාරක ව්‍යාපාරයේදී දැන් අද අපි ගේන්නේ ශ්‍රී ලාංකිකයෝ. අපි කිව්වා අපි ඒක මේ කොරිඩෝවක් වගේ ඒ කටයුත්ත කරනවා. නමුත් සංචාරක ව්‍යාපාරය සඳහා විවෘත කරාම මේ කටයුත්ත මීට වඩා බැරෑරුම් තත්වයකට පත් වෙනවා. දැන් මොන රටකින්වත් සංචාරකයෙක් කැමති වෙන්නේ ඇවිල්ලා දවස් 14ක් නිරෝධායනය වෙන්න. ඉතින් ඒ සංචාරයෙන් වැඩක් නැහැනේ. එහෙනම් අපි කල්පනා කරන්න ඕන ඒ සඳහා විකල්ප ක්‍රම මොකක්ද කියලා. ඉතින් ඒ විකල්ප ක්‍රම තාක්ෂණික වශයෙන් සෙවීම සඳහා අපි සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණික කණ්ඩායම අපි මුලදී හමු වුණා. අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කළේ ඉන් අනතුරුව සංචාරක අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු සංචාරක ව්‍යාපාරට අදාළ මේ අපි කියන්නේ ස්ටේක් හෝල්ඩර්ස්ලා කියලා විශාල සංඛ්‍යාවක් සමග අපි පාර්ශ්වකරුවන් සමග සාකච්ඡාවක් පැවැත්වුවා. දැන් ඒ සාකච්ඡාව පවත්වලා අපේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණික වශයෙන් ගනු ලැබූ තීරණ ඇතම් තීරණ අපිට වෙනස් කරන්න බෑ. ඒවා අපි දැන්නුවා. අනිත් කරුණු අපි සාකච්ඡාවට බඳුන් කරා. ඉන් අනතුරුව අපි තාක්ෂණික කණ්ඩායමක් මේ පාර්ශ්වකරුවන්ගෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු පාර්ශ්වකරුවන්ගෙන් දැන් සකස් කරලා තියෙනවා. ඒ අය මේක තවදුරටත් විස්තරණය කරමින් මේ කටයුත්තේ නියැලලා ඊතා නොබෝධනකින් අපිට සම්පූර්ණයෙන් කරන ක්‍රියාවලිය පිළිබඳ සම්පූර්ණ තත්ත්වය අපිට ලබා ගන්න පුළුවන්. හැබැයි මේක සංකීර්ණ දෙයක්, අමාරු දෙයක්. දැන් මෙහිදී අපි ගත්තොත් එහෙම කාරණා කීපයක් කියනවා නම් මේ සැකෙවින් එකක් තමයි මේ එන සංචාරකයන් නැවතත් විදේශයේහි PCR පරීක්ෂණය කළා තිබුණත් නැතත් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී PCR පරීක්ෂණය කරනු ලබන. ඉන් අනතුරුව ලංකාවේ සිටින කාලය තුල දවස් 5ත් දවස් 7ත් අතර නැවත PCR පරීක්ෂණයකට බඳුන් කරනවා. එතකොට ඒ වගේම අපි කියලා තියෙනවා මේක අත වශයෙන්ම අතිගරු ජනාධිපතිතුමත් කිව්වා මේ අපි සමග මේ පිළිබඳව වෙනම සාකච්ඡාවක් පැවැත්වුවා. එතුමත් අගමැතිතුමත් අමාත්‍යතුමියත් සහභාගී වෙලා මේකෙදිත් කියපු සහ අපි අනුගමනය කරන කටයුත්තක් කාරණයක් තමයි තනි සංචාරකයින්ට එන්න බෑ. තනි අයට එන්න බෑ. එන්න පුළුවන් අවම සංඛ්‍යාව 8 දෙනයි. අපි මොකද්ද කල්පනා කරන්නේ? අපි කල්පනා කරන්නේ සාමාන්‍ය වෑන් එකක යන්න පුළුවන් ප්‍රමාණය. හැබැයි තහවුරු වෙනවා නම් එකම පවුලක් කියලා 3 දෙනෙකුට උනත් එන්නට පුළුවන්. තහවුරු වෙනවා නම්. එතකොට ඒ වගේම ලංකාවේ අවම වශයෙන් දින 7ක් පමණ ඉඳිය යුතුයි. මොකද එහෙම නැත්නම් අපිට මේක ට්‍රැක් කරගන්න බෑ. වෛරසය දීලා දවසෙන් මාරු වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි සංචාරක අමාත්‍යාංශය වගේම ඒ සංචාරක මණ්ඩලය ඒ අය දැන් තෝරනවා මේ ලංකාවේ මොන සංචාරකයන් ආව මොන මේ අපි කියන්නේ ඇට්‍රැක්ෂන්ස් ඒ කියන්නේ මේ ආකර්ෂණීය දිනා ගන්න තැන් අනුව යම්කිසි සර්කිට්ස් ඒ කියන්නේ සංචාරකයන්ට ඇවිල්ලා හිතුමතේ අර එහෙම ඇවිදින්න නෙවෙයි. එතකොට ඒ වගේම අපි බලනවා වැඩිපුර වියදම් කරන වැඩිපුර එවැනි තත්ත්වයන් යටතේ තියෙන සංචාරක තත්ත්වයන්ට වැඩි ප්‍රමුඛතාවයක් දෙන්න. එතකොට ඒ ලංකාවේ ඉන්න කාලය තුල එක්තරා ගමන් මාර්ගයක යන බැවින් එතකොට ඒ අය පිළිබඳ
කටයුතු සොයා බැලීමේ හැකියාව තියෙනවා. එතකොට මේ අර කිව්ව දවස් තප්පරයක් දෙන වෙලාව බලන්න වෙලාව. එතකොට දැන් මෙහිම යනකොට දවස් 5-7 කියන එක යම්කිසි කොළඹදී නෙවෙයිනේ. යම්කිසි ස්ථානයකදී එතකොට ඒ අවස්ථාවේ PCR පරීක්ෂණය කිරීම සඳහා අපි බලාපොරොත්තු වන විශේෂයෙන් පෞද්ගලිකාංශයේ සඳහා යොදව ගන්න සංචාරක කර්මාන්තයත් එක්ක සම්බන්ධ වෙලා. එතකොට ඒ වගේම ඕන් දිවයිනෙන් බැහැර යාමට පෙර ඒ PCR පරීක්ෂණයේ ප්‍රතිඵල ලබා ගැනීමත් වැදගත් වෙනවා. එතකොට ඒ වගේම මේ සියලු කාරණා නියාමනය කිරීමේ වැඩසටහනකුත් තියෙනවා. එහිදී තොරතුරු පද්ධතියක් සකස් වෙනවා. ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියාමනය තියෙනවා. සංචාරක අමාත්‍යාංශයේ නියාමනය තියෙනවා. මෙන්න මේ ආකාරයට තමයි අපි අර වෙනදා වෛරසය කොටු කරගත්තා වගේ වෛරසයක් තියෙනවා නම් ඒ වෛරසය කොටු කර ගැනීම සඳහා මේ විදියට විවිධ ආකාරයට මේ කටයුතු යොදලා උපරිම මහන්සිය ගන්නවා. ඉතින් මේකේ අත වශයෙන්ම රිස්ක් එක බිඳුව නෙවෙයි. රිස්ක් එකක් තියෙනවා. ඉතින් නමුත් අපිට අපේ රට ඉදිරියට දියුණු කර ගැනීම සඳහා අපි මේවා මේ සංචාරක කර්මාන්තයේ පමණක් නෙවෙයි තව දේවල් ඉදිරියට කරන්න සිද්ධ වෙනවා. ඒ සඳහා රජයේ ඒ මූලෝපායී ආර්ථික සැලැස්ම සඳහා අවශ්‍ය කරන තාක්ෂණිකව කල්පනා කරලා සංවිධානාත්මකව කරන්න අවශ්‍ය දේ තමයි අපි කරන්නේ. ඉතින් ඒක අපේ වගකීමක්. ඉතින් ඒ වගකීම අපි ඉටු කරනවා. මෙවන් පසුබිමක රිස්ක් එක බිඳුව කිරීම කියන එක අපිට ප්‍රායෝගිකව කවදාවත් අත්පත් කරගන්න පුළුවන් දෙයක් කියලා අපිට හිතන්න අමාරුයි. අපි මේ ඉන්න තත්ත්වය අනුව අත්‍යවශ්‍යයෙන්ම කළ යුතු නිසා අත්‍යවශ්‍යයෙන්ම කළ යුතු දේවල් වලට හැකි උපරිම අයුරෙන් ඒ යටිතල පහසුකම් සලසලා ඒ ශේෂ්ත්‍රවල විවෘත කිරීම අපි කතා කරේ අධ්‍යක්ෂණතුමා පැහැදිලි කරේ සංචාරක කර්මාන්තය සංචාරකයින්ට රට විවෘත කිරීම කොහොමද කරන්න කියන එක ඔබ අහගෙන හිටියා නම් ඔබට තේරෙන්නේ නැති මොන තරම් අමාරු මොන තරම් සංකීර්ණ අසීරු ක්‍රියාවලියක් එතනට එනකන් එන්න ක්‍රියාත්මක වෙනවද කියන කාරණාව. වෛද්‍යතුමිනි අපි කතා කරා මේ වෙඩින්ග්ස් ගැන. ඊට අමතරව ආගමික සිද්ධාස්ථාන වලට නැවත වතාවක් පන්සල් පල්ලි මේවට යන්න මිනිසුන්ට ඉඩකඩ ලැබිලා තියෙනවා සීමිත පිරිසකට සහ පෙරහැර අපේ රටේ සංස්කෘතික බද්ධ වෙච්ච දෙයක් නේද අපේ ලේ වලට කාවැතිච්ච දෙයක් කොහොමද මේවා ඉස්සරහට සිද්ධ වෙන්නේ? ඔව්. ඊට වැදගත් ප්‍රශ්නයක්. දැන් ආගමික සිද්ධාස්ථාන වල කටයුතු කරගෙන යන්න කියලා රජයෙන් මෙවන විට නිකුත් කරලා තියෙනවා ඒ සම්බන්ධයෙන් අනුමැතියක්. එතකොට ආගමික සිද්ධාස්ථාන කුමන හෝ ආගමක් වේවා. ඉතින් අපි දන්නවා විවිධ කාර්යයන් ඉටු වෙනවා දැන් මේ ආගමික සිද්ධාස්ථානයක. එතකොට කණ්ඩායම් වශයෙන් ඒක රාශී වීම සිදුවන දෙයක්. ඉතින් ආගේ සමහර විට ඒක සීල ව්‍යාපාරයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් යාතිකා කරන අවස්ථාවක් වෙන්න පුළුවන්. පොය දවසක් වෙන්න පුළුවන්. ඉතින් එතකොට විශාල වශයෙන් එන්න පුළුවන්. ඒක රාශී වෙන්න පුළුවන් තැනක්. එතකොට කුඩා ඉඩකඩක් වෙන්න පුළුවන්, විශාල ඉඩකඩක් වෙන්න පුළුවන්. ඉතින් අපි ඒ ඉඩකඩ අනුව තමයි තීරණය කරන්න වෙන්නේ. ඇත්තෙන් මේ ආගමික සිද්ධාස්ථානවල ස්වාමින් වහන්සේලාට අනිත් පූජකතුමන්ලාට මේ අයුරින් Tamanගේ කාර්ය කරගෙන යන විදිහේ වටපිටාවක් සකස් කරගන්න වෙනවා. ඉතින් එතකොට එතනදීත් අපි අර සෞඛ්‍ය මූලධර්ම නැවතත් මතක් කරනවා. ඇතුල් වෙන අය ආරක්ෂිතව හොඳින් කියන අත් දෙක හොඳින් පිරිසිදුව තියාගන්න. ඒ එකිනෙකා අතර පරතරයක් ඇතිවන විදිහට ඇතුළු වන්න. ඒ කියන්නේ දැන් ඇත්තටම ආගමික සිද්ධාස්ථානයක අපි ඊටාත්ම සංවරව හැසිරිය යුතු ස්ථානයක්. ඉතින් එතකොට එතනදී කණ්ඩායම් වශයෙන් ඒකරාශී නොවන විදිහට මේ තමන්ගේ ආගමික කටයුත්ත සඳහාම කැපවීමකින් කරනවා නම් මම හිතනවා අර ඒකරාශී වීම ආවම කරගන්න පුළුවන් කියලා. තැන් වශයෙන් කුඩා කණ්ඩායම් සාකච්ඡා වගේ දේවල් අපිට නවත්වන්න වෙනවා. ඒවා කරනවා නම් ඒ පරතරය තියාගෙන තමයි කටයුතු කරන්න වෙන්නේ. ඉතින් එතකොට වෙනත් දේවල් වලින් බැහැර වෙලා ආගමික කටයුත්තටම අවධානය යොමු කරගෙන ඒ කටයුතු වල නියැලෙන්න පුළුවන්. ඉතින් ඒ කණ්ඩායම අපි නැවත වරක් මතක් කරනවා. ඒක අපි කණ්ඩායමේ එතන ස්ථානයේ ඉඩකඩ අනුව තමයි තීරණය කරන්න වෙන්නේ. එතනදී අපිට ඒක ඊටාම කුඩා ස්ථානයක් නම් 100ක්
තියාගන්න බැරි වෙන්න පුළුවන්. ඉතින් එතකොට අපි මේ දාන ශාලාව, ධර්ම ශාලාව ඒ අනුව අපි මේ කටයුතු කරන්න ඕනේ දුරස්ථභාවය රැකෙන විදිහට. ඉතින් ඒක හරි බොහොම හොඳ කළමනාකාරීත්වයකින් කළ යුතු දෙයක්. ඉතින් ඒකට ආගමික සිද්ධාස්ථානවල නායකතුමන්ලට මේ වගකීම තියෙනවා. ඒ වගකීම කියන එක මෙතනදී දරන්නම වෙනවා කෙනෙකුට ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්නත් වෙනවා. ඒ කියන්නේ ඒ පිළිබඳ හොඳ අවබෝධයකින් මතකයකින් නිරීක්ෂණය කරන්න වෙනවා. ඒ නියාමනය හරි අත්‍යවශ්‍යයි. මොකද සෞඛ්‍යාංශ වලට නිරන්තරයෙන් හැම පන්සලකටම යනවා කියන එක පොයේ දවසේ ඉච්චර මේ ප්‍රායෝගික වෙන්නේ නැහැ. එතකොට මේ ආයතනයේ එහෙම නැත්නම් මේ ආගමික සිද්ධාස්ථානයේ බාරව ක්‍රියා කරන දායක සභාව වෙන්න පුළුවන්. එතනදී හොඳ ඇක්ටිව් රෝල් එකක් ගන්න ඕනේ. ඉතින් ඒ කියන්නේ අපි ඒ අයට නිරන්තරයෙන් මතක් කරන්න වේ ශබ්ද විකාශන තියෙනවා නම් මතක් කරන්න පුළුවන්. ඒ සෞඛ්‍ය පණිවිඩයක් දෙන්න පුළුවන් ආගමික පණිවිඩ වලට අමතරව. ඉතින් එතකොට මේ අර COVID-19 කියන එක හැමතිස්සෙම ඔළුවේ තියාගන්න ඕන කියන තැන තමයි අපි ඉන්නේ. දැන් මේ යථා තත්ත්වයටපත් වෙනකොට මේ අපිට මේ රිස්ක් එක 0 වෙලා නැහැ. ඒක හැමතිස්සෙම මතක තියාගන්න ඕන. එතකොට අපිට රට ඇතුලේ තවමත් අපි දන්නවා මේ එන පිටින් එන අය අපේ නිරෝධායන මධ්‍යස්ථානවල ඉන්නවා. ඒතකොට විස බීජය තියෙනවා ඒ අය අතරේ. එතකොට මේ තත්ත්වය අපිට හැමතිස්සෙම සිහියේ තබාගෙන කටයුතු කරන්න ඕනේ. ඉතින් පෙරහැර ගැනත් කියන්න ඕන. මොකද පෙරහැරවල් දැන් ඉස්සරහට එනවනේ. පෙරහැරවල් විශාල සංඛ්‍යාවක් අපේ රටේ සංස්කෘතික ලක්ෂණයක්. ඒක සංස්කෘතික ලක්ෂණයක්. ඉතින් අපිට අවශ්‍යයි. අපි කවුරුවත් කැමති වෙන්නේ නැහැ පෙරහැරක් නවත්තන්න. ඒ දැන් පෙරහැරක් තියෙනකොට පෙරහැරේ තියෙන ආගමික වතාවත් ඒ තියෙනවනේ චාරිත්‍රනේ. දිය කැපීම, තින් කුඹල් පෙරහැර, රන්දෝලි පෙරහැර මේ විදිහට විවිධ ඒවා ඔක්කොම විවිධ කර්තව්‍යයන් ඒ දැන් දළදා මාලිගාව තුල ඒ දැන් කතරගම දේවාලය තුල ඒ තියෙනවා ඒ චාරිත්‍ර රාශියක්. ඒතර ඒ රාශියක් ඒවා තියෙනේම අපිට චාරිත්‍ර වලට සීමා කරනවා නම් සෙනග අඩු කරලා එතනදී අපිට මේ தත්ත්වය පාලනය කරගන්න පුළුවන් වෙනවා. දැන් අපි හිතමු දැන් අපි පාද යාත්‍රාව කියලා ගමු උදාහරණයක්. අතර පාද යාත්‍රාවක් කියන්නේ පයින් විශාල සංඛ්‍යාවක් කැලේ ඇතුලෙන් එනවා මේ කතරගම පෙරහැරට. ඉතින් මේ වගේ කණ්ඩායමකට දවස් ගණනක් මාස ගණනක් මෙහෙම පැමිණෙන එක එතන තියෙනවා ලොකු රිස්ක් එකක්. ඊට පස්සේ ඒ වගේ ඒවා අපිට මේ අවස්ථාවේදී නවත්වන්න සිදුුණා. නමුත් දැන් එවැනි ඒ කටයුත්තේදී කීප දෙනෙකුට පුළුවන් ඒකට සම්බන්ධ වෙලා වෙනත් ක්‍රමයකට ඇවිල්ලා සමහර විට එයාට එන්න පුළුවන් අපි හිතමු ඒ විවිධ පළාත් වලින්. හැබැයි එතකොට එතන පොඩි කණ්ඩායමක් ඒ කාර්යයට විතරක්. ඒකම මග දෙපස නරඹන්නන් අපි මේ වෙලාවේ අනුමත කරන්නේ නැහැ. අපි දන්නවනේ පෙරහැරක් බලන්න දහස් ගණනින් ලක්ෂ ගණනින් ජනතාව ඒක රාශිය. පුර කකා කරන වැඩක් නේ. ඔව්. ඉතින් ඒක නිසා එවැනි තත්ත්වයක් අපි සෞඛ්‍ය අමාත්‍යාංශය අනුමත කරන්නේ නැහැ. ඉතින් පෙරහැර Tamanගේ ගෙදර ඉස්සරහින් යනවා නම් නරඹන්න පුළුවන් වෙයි Tamanට ගෙදර ඇතුළේ ඉඳගෙන උනා. නමුත් මග දෙපස ජනතාව ඒක රාශී වීම අනුමත කරන්නේ නැහැ මේ දවස්වල. ඒතර මේ පෙරහැරේ සාමාන්‍ය චාරිත්‍ර වාරිත්‍ර ඉටු කරමින් ඒ අයගේ සංඛ්‍යාවන් අඩු කරන්න ඇත්තෙම බස්නායක නිලමේතුමන්ලා ඒ අය ඒ සම්බන්ධයෙන් විශේෂයෙන්ම මේ වෙන විට සකස් වෙමින් පවතිනවා. ඒ අය විශාල වශයෙන් මේ කණ්ඩායම් වල සංඛ්‍යාව අඩු කරලා තියෙනවා. ඒ කියන්නේ නැටුම් කණ්ඩායම්, මේ නර්තන, මේ විවිධ කාර්යයන් සඳහා එන අයගේ සංඛ්‍යාවත් අඩු කරලා ඒ අයත් සෞඛ්‍ය පරීක්ෂණයකට භාජනය කරලා තමයි මේ කටයුතු සඳහා යොදා ගන්න අපි මේ වන විට උපදෙස් දීලා තියෙන්නේ. ඒකම ඒ අයගෙත් පන්සල් වලින් එහෙම නැත්නම් ඒ සිද්ධාස්ථාන වලින් ඒ කණ්ඩායමුත් මේ වන විට අපත් සමග සාකච්ඡා කරලා ඒ සෞඛ්‍ය ක්‍රමානුකූලව මේ පෙරහැරවල් පවත්වන්න මේ වන විට ඒ අය මේ වන විට සකස් කරමින් පවතිනවා. ඉතින් ඒකත් හොඳ දෙයක්. ඒ බොහොම ධනාත්මකව මේ සෞඛ්‍ය ප්‍රශ්නිකුත් තියෙන හේතු වෙන්නම රටේ සහ ලෝකයේ. ඉතින් ඒ පෙරහැරත් අපිට පවත්වන්න වෙන්නේ චාරිත්‍රානුකූලව. නමුත් නරඹන්නන්ගෙන් තොරව තමයි කණ්ඩායමුත් අඩු කරලා එවැනි ආකාරයටයි අපි පවත්වන්න මේ වන විට උපදෙස් දීලා තියෙන්නේ. හිතවතුනි මේ කිසිවක් සෞඛ්‍ය අමාත්‍යාංශය සෞඛ්‍ය අංශය අප හමුවේ තබන්නේ අපවත් රටවත් අපහසුතාවයට පත් කරන්න නෙමෙයි කියන කාරණාව අවධාරණය කරන්න කැමති. මේ සුරක්ෂිත බව ඔබ අප අද දවසේ විඳින ඉදිරියට පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය කාරණාවක් නිසා එක පැත්තකින් අනිත් පැත්තෙන් අපේ ජන ජීවිතයේ අපේ ආත්මගතව අපි රැකගෙන ආපු යම් යම් දේවල් පාරම්පරිකව වෙන්න පුළුවන්, ආගම පැත්තෙන් වෙන්න පුළුවන්, අපේ සංස්කෘතිය පැත්තෙන් වෙන්න පුළුවන්, මේවා නොනැසී ඉදිරියට ගෙන යාගන්නේ කොහොමද කියන කාරණාව. මේ දෙක අතර කිසියම් ආකාරයේ
බැලන්ස් කිරීලක් තුලනාත්මකව පවත්වාගෙන යාමක් කරන්න අවශ්‍ය හින්දා තමයි යම් යම් චාරිත්‍ර වාරිත්‍ර ආගමික සිද්ධාස්ථානවලට අදාළව පෙරහැර වෙන්න පුළුවන්. ඒ චාරිත්‍රයට යන්නට ඇරලා මේ ජනමාධ්‍ය මගින් වෙන්න පුළුවන්. අපිට රූපවාහිනියෙන් නරඹන්න පුළුවන් අවස්ථාව ලබා දීලා මේවා කරන්නේ මේවට සම්පූර්ණ ෆුල් ස්ටොප් එකක් තියලා නවත්තන්න නැතුව මේ අත්දැකීම අපිට විඳ ගන්න සලස්සලා නමුත් රටක් විදියට අපි මේ ලබාගෙන තියෙන සුරක්ෂිතතාවය ඔබ අප විඳින සුරක්ෂිතතාවය ඉදිරියට පවත්වාගෙන යන්න දරන උත්සාහයක පංගුකරුවන් වෙමින් තමයි සෞඛ්‍ය අමාත්‍යාංශය සෞඛ්‍ය අංශය මේවා ක්‍රියාත්මක කරන්න කියන එක අවධාරණය කරන්න කැමතියි. වෛද්‍යතුමනි දැන් අපි බැලුවොත් මේ මුළු ක්‍රියාදාමයේ දිහා මේ අවස්ථාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය සෞඛ්‍ය අංශය අපිට යම් යම් මාර්ගෝපදේශ ලබා දෙනවා. මේවා වෙබ් එකේ තියෙනවා මේවා සමාජගත කරනවා එක පැත්තකින්. ඊළඟට මේවා මහජනතාව පිළිගන්න ඕනේ. ඒත් එක්කම මේවා ක්‍රියාත්මක වෙන්න ඕනේ. මේවා ක්‍රියාත්මක වෙනවද කියලා බලන්න මේවා නිරීක්ෂණය වෙන්න ඕනේ. නිරීක්ෂණය වීමත් එක්ක මේවා නියාමනය වෙන්න ඕනේ. කඩනවා නම් ඒකේ වැරදිකරුවන්ට ඒ නිසි පියවර ගන්න ඕනේ. මේක සයිකල් එකක් වගේ යන දෙයක්නේ. දැන් මේ මුළු සයිකල් එකම මේ චක්‍රයම කොහේ හරි එක තැනක බිඳුනොත් අර මුළු වැඩේම පර්පස් එක නැති වෙනවා, අර්ථ විරහිත වෙනවා, විශාල පිරිසක් දරන උත්සාහයක්. මේක මෙලෙස පවත්වාගෙන යන්න සෞඛ්‍ය අමාත්‍යාංශ පැත්තෙන් මොනවද ගන්න ක්‍රියාමාර්ග? ඇත්තම මම හිතන්නේ මෙතෙන්දී ඔබතුමියක් කිව්වා මේ මේකට විශාල පරිශ්‍රමයක් රාජ්‍ය සෞඛ්‍ය අමාත්‍යාංශය දානවා කියලා. මම මේකට තව පොඩි එකතු කිරීමකුත් කරන්නම්. ඒ කියන්නේ මේ තත්වයේදී ඇත්තටම අපි අපේ මිලියන 20ක ඉන්න මහජනතාවත් මේ තාක් කාලයක් සෑහෙන කැපකිරීම කරා. මම ඔවුන්ටත් ප්‍රණාමය ලැබිය යුතුමයි. මොකද මේ තත්ත්වයේදී අපි ඒ වගේම ආරක්ෂක අංශ සියලුම දෙනා කරා වගේ වුණුත් ලොකු කැපකිරීමක් කළා තමයි මේ ස්ථානෙට ආවේ. ඉතින් ඇත්තටම තවදුරටත් මම හිතන්නේ මේ මහජනතාවගේ සහයෝගය උන්ගේ කැපවීම අපි බලාපොරොත්තු වෙනවා. මම හිතන්නේ ඒක තියෙනවා අපේ රටේ. ඒක නැතුව නෙමෙයි බොහොම යම් කිසි කුඩා කණ්ඩායම් එහෙම නැත්නම් පොඩි ප්‍රතිශතයක් තමයි මේ අපේ සෞඛ්‍ය මූලික සෞඛ්‍ය ආචාර්ය ධර්ම වලින් අහක් වෙලා වැඩ කරන්නේ. ඉතින් අපි ඒ කට්ටියත් හදාගන්න බලමු. දැන් ඔබතුමී කිව්වා වගේ දැන් මේකේ ක්‍රමවේදයේ වශයෙන් ගත්තොත් දැන් විශාල ප්‍රමාණයක් අපි මේ සෞඛ්‍ය මාර්ගෝපදේශ ලබා දීලා තියෙනවා. එතකොට ඒක සෞඛ්‍ය නිලධාරීන්ට ඒ වගේම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා මේ අධ්‍යක්ෂකවරුන්ට ලබා දීලා තියෙනවා. එතකොට ඒ වගේම සාමාන්‍ය පොදු මහ ජනතාවට මේක අපේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙබ්සයිට් එක හරහා ඒක බලන්න පුළුවන්. එතකොට උදාහරණයක් වශයෙන් දැන් යම්කිසි ආයතනයක් මම නිකන් සරල උදාහරණයක් කියන්නම්. අපි දැන් අපි ඉස්සරහට බලාපොරොත්තු වෙනවා ඊළඟ මාසේ ජූලි 6 විතර වගේ වෙනකොට පොළවල් පටන් ගන්න. ඒ කියන්නේ එතකොට ඒක විශේෂයෙන්ම ඒක තියෙන්නේ local governments යටතේ ප්‍රාදේශීය සභාව යටතේ තමයි තියෙන්නේ. ඒතකොට ඒ වගේ අවස්ථාවලද ප්‍රාදේශීය සභාවේ තියෙන යම්කිසි වගකීමක් තියෙනවා කොයි විදිහටද මේ වගේ තැනක් හදන්නේ. දැන් ඒ ස්ථානයට පහසුකම් ලබා දෙන්න අවශ්‍යයි. අත හොදන දේවල් ස්ථාන ලබා දෙන්න අවශ්‍යයි. ඒ වගේම දැන් විශේෂයෙන් අපි දන්නවා පොළක අපි කියන්නේ ඊටාම කාර්යබහුල කට්ටිය එකතු වෙන තැන. ඒතකොට මේ වගේ තැනක කලින් විදිහටම අපිට තියන්න බෑ. එතකොට ඒ අපි වෙළඳාම් කරන ස්ථාන අතර සාමාන්‍ය සෑහෙන දුරස්ථතාවයක් තියාගන්න වෙනවා. ඒ වගේම සමහරවිට ඇතුළට එන කණ්ඩායම යම්කිසි ප්‍රමාණයක අඩුවක් කරන්න වෙනවා. ඒ වගේම දැන් පොළක එක දවසක තිබ්බ පොළක් නම් සමහරවිට ඒක දවස් දෙකකට වගේ වැඩි කරගන්න වෙනවා. මොකද එන කණ්ඩායම අඩු කරගන්න. ඒ වගේ මෙතන එන ජනතාව දැනුවත් කරන්න වෙනවා. ඒ වගේම වෙළඳාම් කරන අය දැනුවත් කරන්න වෙනවා. එතකොට සමහර වෙලාවට ඒ ලෝකල් මේ ප්‍රාදේශීය සභාවේ කවුරු හරි නිලධාරියෙක් ඕකට සම්බන්ධ නිලධාරියෙක් මේක නියාමනය කරන්න වෙනවා. ඉතින් විශේෂයෙන්ම එවැනි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිතුමාට විශේෂයෙන්ම දැන් මේ මම කලින් කිව්වා මේ ෆෝම් එක දුන්නට පස්සේ එතකොට ඒක දීලා ඇත්තට මේ තමන්ගේ ආයතන පටන් ගන්න පුළුවන්. ඒක ඇෂුරන්ස් ෆෝම් එක දුන්නාට පස්සේ දැන් ඒක සමාන අපි විශාල ආයතන සංඛ්‍යාවක් තියෙනවානේ. මේ අපි දීලා තියෙන 46ට අඩංගු නොවන ඒවත් තියෙනවා. නමුත් ඒගොල්ලන්ටත් මූලික දේවල් ටික මේ බලලා ඉවරලා මේක ඇෂුරන්ස් ෆෝම් එක දීලා තමන්ගේ වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන්. ඒක බාධාවක් වෙන්නේ නැහැ. හැබැයි ඒකම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිතුමා ඒ වගේම මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමා විඩෙන් විඩේ මේ මෙවැනි ස්ථාන බලන් දෙයි. උන්ට උපදෙස් දෙයි. හැබැයි ඒකම මූලික වගකීම තියෙන්නේ ඒ ආයතනේ. ඒ වගේම
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරල්තුමා කිව්වාගේ දැන් මේකේ නිරෝධායන පනත යටතේ ඇත්තටම මේ බලතල විමර්ශනගත කරලා තියෙනවා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහ මාජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට. එතකොට ඔවුන් අර ඒ යම් අඩුපාඩු දැක්කලා අපි කිව්වට පස්සෙත් මේ දේවල් කෙරෙන්නේ නැත්නම් අපිට සමහරලාට ඊළඟ පියවර හැටියට මේ නිරෝධායන පනත යටතේ යම් ක්‍රියාමාර්ග ගන්න වෙනවා. මොකද අපි මේක පොදු ජනතාවගේ සුබසිද්ධිය සඳහා තමයි මේ මාර්ග උපදේශ හදලා තියෙන්නේ. අර ඔබතුමී කිව්වාගේ මේක කිසිසේත්ම ජනතාව අපහසුතාවයට පත් කරන්න නෙවෙයි. අපි දන්නවා යම් කිසි ගැටලු තියෙනවා. ඒ කියන්නේ ගැටලු කියන්නේ අර වෙනදා වගේම අපිට සමහර දේවල් කරගෙන යන්න බෑ. හැබැයි කරගෙන යන්න මේ විදිහට අපි පුරුදු වෙන්න අවශ්‍ය වෙන්නේ දැනට අපේ රටේ වෛරස් එක නොතිබුණාට අපි මේ දේවල් වලට හුරු වුණේ නැත්තම් යම් කිසි අවස්ථාවක ඔබතුමී හැම වෙලෙම කියනවා වගේ ලීක් වුණොත් මේක රට තුල ව්‍යාප්ත වෙන එක වළක්ව ගන්න නම් මේ මාර්ගෝපදේශ වලට හුරු වෙන්න එනවා පුද්ගලික වශයෙන් සහ ආයතන වශයෙන්. එතකොට මේක ඇත්තටම මේකේ විශාල වගකීමක් අපේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරු, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරු, ඒ වගේම මහජන මේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් තුමන්ලාට, ඒ වගේ මහජන සෞඛ්‍ය පරීක්ෂකයන් සහ ඒ වගේම විශේෂයෙන් අපි තවත් වැඩ පිළිවෙලක් කරගෙන යනවා. විශේෂයෙන්ම සිවිල් සංවිධාන සහ ග්‍රාමීය මට්ටමේ තියෙන විවිධ කමිටු තියෙනවා. අපි සෞඛ්‍ය ප්‍රබන්ධන කාර්යාංශය දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් අපේ තියෙනවා 7000ක් විතර මව් හවුල්. ඉතින් ඒ කියන්නේ ගම් මට්ටමේ තියෙන පොඩි මවුරුන්ගේ හවුල්. ඒ වගේ ග්‍රාමීය කමිටු පිහිටවගෙන ඒ ගම තුලදම මේ දේවල් වෙනවද කියන එක පොඩි නිරීක්ෂණයක් ඔවුන් උනන්දු කරනවා, දැනුවත් කරනවා. ඒ වගේම එතකොට ඔවුන්ගෙන්ම තමයි මේක එන්නේ. තරුණ කණ්ඩායම් එකතු කරගෙන විශේෂයෙන් අපි දැන් සාරෝදයත් එක්කත් එකතු වෙලා ඒ වගේ මේ වැඩපිළිවෙල ක්‍රමක්‍රමයෙන් ඉදිරියට ගෙනියන්න බලාපොරොත්තු වෙනවා. මොකද මේක මහා ජනතාවගේම වගකීමක්. වගවීම සහ වගකීමක්. ඉතින් මම හිතන්නේ එහෙම කරගෙන ගියොත් අපිට මේ වැඩේ මේ දීර්ඝ කාලිනව යන්න ඕන දෙයක්. මේක දවසින් දෙකකින් ඉවර වෙන ප්‍රශ්නකුත් නෙවෙයි. ඉතින් මම හිතන්නේ අපිට පුළුවන් මේ විලියන 20ම මේකට කැපුණොත් මේ වැඩේ ඉස්සරහට ගෙනියන්න. ඔව්. වෛද්‍යතුමන් අවධාරණය කරන්න හිතවතුනි මේ ලද සාර්ථකත්වයේ ඔබේ පංගුව මහා ජනතාව වන ඔබ මම අප නියෝජනය කරන කුලකේ අපේ පංගුව අපි මෙතෙක් හරියට කරා. ඉදිරියටත් අපි අපේ පුරවැසි වගකීම තේරුම් ගමු, ඒ යුතුකම ඉටු කරමු. රට ආරක්ෂා කරගෙන සමාජය ආරක්ෂා කරන්න එක්කෙනෙක්ගේ අතපසුවීමක් ඇති කියන කාරණාව අපි ඔළුවේ තියාගන්න ඕනේ. අධ්‍යක්ෂ ජනරාල්තුමනි මම කැමතියි දැනට මිනිස්සු නැවත වතාවක් අනියත බියක් ඇති කරගනිමින් ඒ බිය අනියත බියක්ද නැද්ද කියලා කියන අමාරුයි. මහ ජනතාව අතර මෙන්න මෙහෙම හැඟීමක් තියෙනවා. දැන් අපේ අසල්වැසි ඉන්දියාවයි ලංකාවයි අතර බොහොම පුංචි පරතරයක් තියෙන්නේ. නීතියෙන් අපි මොනවා කරන්න හැදුවත් නාවික හමුදාව කොච්චර උත්සාහ දැරුවත් මේ රටවල් දෙක අතර මිනිසුන් එහා මෙහා යාම බෝට්ටු හරහා වෙන්න පුළුවන්, දීවර ප්‍රජාවගෙන් වෙන්න පුළුවන්, නීති විරෝධී ජාවාරම්කරුවන්ගෙන් වෙන්න පුළුවන්. මේ එහා මෙහා යාම සිද්ධ වෙනවා. ඉන්දියාව අධි අවදානම් කලාපයක් විදිහට හඳුනාගෙන තියෙන්නේ ආසාදිතගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් වැඩි වෙන පසුබිමක. ඉන්දියාවෙන් යාපනයෙන් අපේ රට ඇතුළට මේ වෛරසය ඒමේ අවදානම ගැන මිනිස්සු බයෙන් කතා කරනවා. ඒ ගැන ඔබතුමන්ගේ අදහස? ඔව් දැන් පෙරහැර ගැන කතා කරානේ. පෙරහැරේ මේ විශේෂයෙන් කතරගම එක අංගයක් තමයි පාද යාත්‍රාව. පාද යාත්‍රාව යාපනයේ ඉඳලා ඔය කැලේ ඔස්සේ පැමිණෙනවා මේ කතරගමට. අපි කිව්වා ඒක පවත්වන්න එපා කියලා. ඒක පවත්වන්න එපා කියපු කාරණා අතර එක කාරණයක් තමයි මේ ඉන්දියානු ජාතිකයනුත් කෙසේ හෝ මේ පාද යාත්‍රාවට සම්බන්ධ වෙනවා කියන එක අපි අහලා තියෙන කාරණාව. ඉතින් ඔබ දන්නවා අර ආගමික වශයෙන් අර මිනිස්සු තදින් යොමු වුණාම ඒ ඉෂ්ට කර ගැනීම සඳහා කෙසේ හෝ කටයුතු කරනවා. එතකොට මේ පීනල හරි එන්න බලයි මේ පාද යාත්‍රාවට සහභාගී වෙන්න. පීනල එන්න අමාරුයි. නමුත් මම කියන්නේ ඒ උනන්දුව. ඒ නිසා ඒ වගේ අපි එවැනි තදින් තීරණයක් ගන්න ඒ වගේ කල්පනා කරලා ඒක එකක්. ඊළඟට මෙහිදී අපි දන්නවා එකක් තියෙන්නේ අපි දන්නවා ඉන්දියාවේ රෝගීන් සංඛ්‍යාව විශාල වශයෙන් වැඩි. ඒ වගේම ඒ ප්‍රකාශිත සංඛ්‍යාත් කොහොමද කියලා අපිට කියන්න බෑ. PCR පරීක්ෂණ ඉන්දියාවේ ජනගහනය හැටියට කිරීම මම හිතන්නේ පහසු කාරණාවක් නෙවෙයි. ඒ වගේම ඉන්දියාවේ
රජයේ රෝහල් පද්ධතිය දුර්වලයි. ශ්‍රී ලංකාවේ වගේ හොඳ තත්ත්වයක නැහැ රජයේ රෝහල් රජයේ සේවාව. ඉතින් ඒ තත්ත්වයක ඔබට හිතා ගන්න පුළුවන් මෙවැනි මේ ගෝලීය වසංගතයක් තුල පවතින අවස්ථාවක කොතරම් අපහසුද කියලා හොඳ පද්ධතියක් නැති වෙනකොට. එතකොට එහිදී එක දෙයක් තමයි අපි ගොඩබිමෙන් යාවෙන්නේ නැහැ. ඉතින් ඒ වාසිය අපිට තියෙනවා. මුහුදු සීමාවෙන් යාවෙන්නේ අපි ගැටලුව තියෙන මුහුදු සීමාව කොටයි. ඒ වගේම දීවර කර්මාන්තය තුල මේ අනතුර තියෙනවා. ඒ වගේම අපි දන්නවා ඉන්දියානු දීවර ඒ අය සමහරලාට අනවසරෙන් අපේ මුහුදු තීරේ කටයුතු කරනවා. ඒ වගේම තමයි සමහර විට අපේ අය සහ ඒ අය සම්බන්ධකම් පවත්වනවා මුහුද මැදදී. ඒ වගේම අපි දන්නවා මත්ද්‍රව්‍ය වෙනත් අනවසර වෙළඳාම් ඒ කටයුතු මේ තීරය හරහා සිද්ධ වෙනවා. එතකොට එතනත් අනතුරක් තියෙනවා. එතකොට එක අවස්ථාවක් තිබුණා මේ බෝට්ටුවකින් ඉන්දියානු ජාතික සහ දුවෙක් ඇවිල්ලා තිබුණා. ඉතින් දැන් මේ සඳහා මෙය වළක්වා ගැනීම අප කළ යුතු කාරණාවක් රටක් හැටියට. ඉතින් ඒ සඳහා සමහරට පහුගිය කාලේ දකින්න නැති ඒ අර විශේෂයෙන් දීවර වරායන් ආශ්‍රිතව ඒ අය දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය මගින් ප්‍රධාන වශයෙන් ඒ අය දැනුවත් කිරීමට දැනුවත් කළා පෝස්ටර් අලවලා මේ කටයුත්තක නියැලුණා. මොකද මේ යම්කිසි ආකාරයෙන් කෙනෙක් එනවා නම් ඒ පැමිණෙන්නේ කැලේට යන්න නෙවෙයිනේ. යම්කිසි ආකාරයකට ලංකාවට ඇවිල්ලා ඒ ලංකාවේ එක්ක මේ රෝගියෙක් නම් රෝහල්ගත වෙන්නේ එහෙම නැත්නම් වෙනත් කටයුතු. ඒ කියන්නේ මෙහි සම්බන්ධයක් නැතුව මේක සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා අපේ ජනතාව දැනුවත් වෙන්න ඕන මේ මුහුදු කරේ විශේෂයෙන්ම මේ තත්ත්වය පිළිබඳව. සහ නාඳුනන අය දැන් අපි 30 වසරක යුද්ධෙදිත් මේක අපි යොදාගත්තනේ නාඳුනන අය පිළිබඳ සැලකිලිමත් වෙන්න කියන එක. එතකොට සමහරවිට මම ඇඳින්නේ නැති වුණාට තව කෙනෙක් ඇඳුනන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ අයගේ අනුග්‍රහයෙන් එනවා වෙන්න පුළුවන්. එතකොට ඒ නිසා ඒ කෙරෙහිත් අවධානය යොමු කරන්න. එතකොට මෙන්න මේ ජනතාව දීවර ප්‍රජාව සහ ඒ මුහුදු බඩ ජීවත් වන ජනතාව සවි බලද ගැන්වීම ඉතාම වැදගත් වෙනවා. මොකද මේක තාපයක් ගහලා වැටක් ගහලා කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. ඒ අතරෙම නාවික හමුදාව විසින් නිතරම අවදියෙන් මේ සම්බන්ධයෙන් කටයුතු කරනවා. ඒ වගේම රජයේ වෙනත් ක්‍රියාදාමයන් ඔස්සේ කටයුතු කිරීම සිද්ධ වෙනවා ඇති මේ තත්ත්වය වළක්වා ගැනීම සඳහා. ඉතින් මේ වගේ ක්‍රියා කිරීමෙන් තමයි මොකද අපි 30 වසරක යුද්ධය තුල විමසිල්ලෙන් ඉන්නේ කොහොමද කියන එක පිළිබඳව අත්දැකීම් තියෙන මේ රටක් ජනතාවක් ඉන්නේ. ඉතින් ඒක අපි නැවත අර යුද්ධ කාල සීමාවත් මතක් කරගෙන මේ අවස්ථාවේ මේ කෙසේ හෝ මේ ආකාරයට ආගන්තුකයින් පැමිණීම කෙරෙහි දැඩි අවධානය රජයේ තියෙන යාන්ත්‍රණයන් පමණක් නොව මේ ජනතාවත් ඒ යාන්ත්‍රණ තමන්ගේ සිහිබුද්ධිය පවත්වා ගැනීම දිගින් දිගට පවත්වා ගැනීම ඉතාම වැදගත් වෙනවා. පුරවැසි වගකීම නැවත වතාවක් හිතවතුනි අවසන් විනාඩි කිහිපය වෛද්‍යතුමියනි කෙටි ප්‍රශ්නයක් කෙටි උත්තරයක් දෙන්න. ෆේස් මාස්ක් මුඛ ආවරණ මුණු ආවරණ පැළඳීමේ අලුත්ම තත්ත්වය මොකක්ද? ඕනේද එපාද? වැදගත්ද නැද්ද? ඔව්. දැන් මු ආවරණය නිරන්තරයෙන් හරි ප්‍රශ්න වලට භාජනය වෙන මාතෘකාවක්. දැන් අපි දැන් මෙහෙම මු ආවරණය පැළඳිය යුතු අවස්ථා සහ පැළඳන්න ඕනේ නැති අවස්ථා ටික කියමුකෝ. දැන් එකක් තමයි අපි පළඳින්න කියලා කිව්වේ ජනතාව වැඩියෙන් ගැවසෙන සෙනග හුඟක් ගැවසෙන තැනකට ගියොත්. මොකද පරතරය අපි හැම විටම මතක තියාගන්න ඕන. ඒව අමතක කරලා මුආවරණයකින් විතරක් ඔක්කොම නම් කරගන්න හිතුවොත් එතන වැරදි. හැබැයි ඔබ ව්‍යායාම කරනකොට ඔබගේ වාහනේ ඔබ තනියෙන් යනකොට ඔබගේ පවුලේ අය සමග යනකොට ඔබ මුආවරණයක් පැළඳීම අවශ්‍ය වන්නේ නැහැ. ඔබට ව්‍යායාම කරනකොට හොඳට ඔක්සිජන් අවශ්‍යයි. හොඳ වාතාශ්‍රය ලැබෙන පරිදි හොඳින් ආශ්වාස ප්‍රශ්වාස කරමින් ඒ කටයුත්ත කළ යුත්තේ.
එතකොට එවැනි අවස්ථාවන්දී ඒක දැන් සමහරට මන්තිරුවක ඇවිදිනවා වෙන්න පුළුවන් එලි මහනේ. එසේත් නැතිනම් ව්‍යායාම මධ්‍යස්ථානයක කරනවා වෙන්න පුළුවන්. මෝවැස්මක් අවශ්‍ය නැහැ. පළඳින්න සුදුසුත් නැහැ. එතන ඒක කියන්න ඕනේ. ඒ වගේමයි කාර්යය තුල Taman ගමන් කරනකොට අවශ්‍ය වන්නේත් නැහැ. ඒ වගේම Tamanගේ කාර්යාලය තුල Taman තනිවම ඒ කටයුත්ත කරනවා නම් අවශ්‍ය වන්නේ නැහැ. ඔබට පුළුවන් ඔබේ කාමරය තුල හොඳින් වාතාශ්‍රය තියෙන ජනේලය ඇරලා හොඳින් හුස්ම ගන්න. එවැනි ක්‍රියාවලියක් තමයි වඩාත් සුදුසු වන්නේ. මොකද අපේ ශරීරයට රුධිරයට ඔක්සිජන් අවශ්‍යයි අපේ මොළයේ නිසි ක්‍රියාකාරීත්වයට. හැබැයි ඒසෙත් නැතුව ඔබ මීටින් එකකට සෙනගත් සමග ගැවසෙන අවස්ථාවකදී මුවාවරණයක් අපිට පළඳින්න පුළුවන්. ජනතාව ඒකරාශී විය හැකි තැන්වලදී පළඳින්න පුළුවන්. ඒසෙත් නැතුව ඔබගේ ගෙදරදී එලිමහනේදී ඔබ තනිවම ගමන් කරන විට මේ අවශ්‍ය වන්නේ නැහැ. තවත් කෙටි ප්‍රශ්නයක්. අපි දැන් කල්පනා කරනකොට දැන් මුවාවරණය පළඳින තත්ත්වය ඒ ආකාරයෙන් වෙනකොට එදිනෙදා කාර්යාලය ඇතුලේ කටයුතු කරනකොට මේක අවශ්‍ය දෙයක්ද නැති දෙයක්ද? කාර්යාලයේ මම සඳහන් කරේ ඔබගේ කාර්යාලයේ ඔබ තනිවම නම් සිටින්නේ ඔබගේ පොත්පත්වල වැඩ කරමින්. ඒ අවශ්‍ය වන්නේ නැහැ. මම දැක්ක ශ්‍රී ලංකා අපේ බැංකුවේ ලංකා බැංකුව මොකද ඒ ආයත කුටි වෙන් කරලා තිබුණා. ඒතර ඒ කිසිම කෙනෙක් මුවාවරණයක් පැනඳගෙන සිටියේ නැහැ. එතකොට මොකද ඒ අවශ්‍ය වන්නේ නැහැ නේ. දැන් ඔවුන් එකිනෙකා අතර සාකච්ඡා කරන අවස්ථාවකදී මුවාවරණයක් පළඳින්න පුළුවන්. COVID-19 ගැන අපි මුලින්ම අහනකොට ඇහුවේ ඒක drug of choice, නිසි ඖෂධයක් නැති ඒ වගේම එන්නතක් නැති වෛරසයක් කියලා. ඒ තත්ත්වය එහෙමද තාම? ඔව් තවමත් එහෙමයි. අපි මේ වනත් එක් එන්නතක් සොයාගෙන නැහැ. නමුත් එන්නත් පිළිබඳව පරීක්ෂණ යනවා ලෝකයේ විවිධ රටවල් වල. ඒ සඳහා අවම කාලය මම දැක්කා එක අපි හිතමු එක එන්නත් නිෂ්පාදනය කරන ස්ථානයක්. ඒ කියන්නේ 2021 පෙබරවාරි මාසයෙන් පස්සේ තමයි ඒ ගැන සිතන්න පුළුවන් වෙන්නේ. මොකද මේ හැම කාර්යයකටම ඒ කියන්නේ දැන් එන්නතක් නිෂ්පාදනය කිරීමේදී මූල අවධියක් තියෙන එක්ස්ප්ලොරේටරි අවධිය. ඊට පස්සේ phase 1, phase 2, phase 3. එතකොට ක්ෂේත්‍රයේ ට්‍රයල් එකකුත් කරලා තමයි දාන්න වෙන්නේ. මේ හැම එකටම අවම කාලයේ මාස 6ක් පමණ ගත වෙනවා. ඒකට අපි කාලය අවුරුදු 1.5ක් දෙකක් අතර කාලයක් අවශ්‍ය වෙනවා එන්නතක් නිෂ්පාදනය කළා ජනතාවට ලබා දෙන්න. ඉතින් ඒක තමයි එකක් ඖෂධත් ඒ වගේමයි. මේ වනත් එක් නිසි ඖෂධයක් වෛරසය සඳහා සොයාගෙන නැහැ. තවමත් විවිධ පරීක්ෂණ තමයි අපි දකින්නේ. වෛද්‍යතුමනි සතියන්ත පුවත්පත් මේ සතියන්තයේ විශාල ඉඩකඩක් ඇතැම් පුවත්පත් වෙන් කරලා තිබ්බ ස්ටෙරොයිඩ් එකක් ඖෂධයක් සඳහන් කරලා මෙන්න COVID-19 වලට ඖෂධයක් හොයාගෙන කියලා ඔබතුමා ගැලසස්. ඔව් ඒ ඩෙක්සාමෙථසෝන් කියන කෝටිකොස්ටිරොයිඩ් එකක්. එය ඇත්තම අපේ රටවල් වල තියෙන ඖෂධයක්. ඕනම රටක තියෙන්න පුළුවන් ඖෂධයක්. එය පාවිච්චි කරන වෛද්‍යවරු විවිධ අවස්ථාවන්හිදී ඒ කියන්නේ උත්සන්න යම් රෝග උත්සන්න වුණු අවස්ථාවලදී රෝගීන්ට ඒ වගේම වෙනත් අවස්ථාවලදී ඒ කියන්නේ ඒ රෝග ලක්ෂණ අනුව භාවිතා කරන ඖෂධයක්. ඉතින් මෙය COVID-19 වලට ස්පෙસિෆික් ඖෂධයක් නෙමෙයි. ඉතින් සමහර වෛද්‍යවරුන් දැන් මේ රෝගයේ උත්සන්න අවස්ථාවකදී භාවිතා කරනවා වෙන්න පුළුවන්. නමුත් අපේ රටේ මේ තත්ත්වය මොකද උත්සන්න වූ රෝගීන් වාතා වුණේ ඊටම සුළු සංඛ්‍යාවක්. ඒ වුණාට ඒ කෙසේ වුවත් වෛද්‍යවරුන්ට භාවිතා කළ හැකි ඖෂධයක්. ඉතින් එවැනි තත්ත්වයකට ශ්‍රී ලංකාවේ තත්ත්වය උග්‍ර වුණේ නැහැ. ඩෙක්සාමෙථසෝන් හැම කෙනෙකුටම පාවිච්චි කරන්න ඕන තත්ත්වයට ඊටම සුළු රෝගීන් සංඛ්‍යාවක් තමයි වෙන්ටිලේටර් එකකට දාන්න අවශ්‍ය වෙන්නේ. හොඳයි. අධ්‍යක්ෂ ජනරාල්තුමනි පසුගිය සතියන්තයක අපි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිතුමත් එක්ක සජීවී සාකච්ඡාවක් ඔබතුමත් එක්ක කරපු අවස්ථාවේ එතුමන් අවධාරණය කරා එක කාරණාවක් මේ මැතිවරණයක් ළඟ එනවා අගෝස්තු මාසෙ මුල. එතුමන් අවධාරණය කරපු කාලනාවක් ඔබතුමන්ට යෝජනා කළා මේ නිරෝධායන නීති රීති ගැසට් කිරීමේ අවශ්‍යතාවයේ අත්‍යවශ්‍යයෙන්ම සිදු කළ යුතු දෙයක් බව එතුමන් යෝජනා කළා. එහි අලුත්ම තත්ත්වය ගැන දැනගන්න කැමතියි. ඔව් මෙහෙමයි. දැන් මේ මැතිවරණ සම්බන්ධයෙන් මේ ගයිඩ්ලයින්ස් මේක සකස් කරලා බාර දීලා ඉන් අනතුරුව එතුමා එසේ ප්‍රකාශ කරා. ඉන් අනතුරුව අතිගරු ජනාධිපතිතුමා අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් උත් රැස්වීමක් පැවැත්වුණා. එහිදීත් එතුමා ඒ ප්‍රකාශ කරා. දැන් වන විට ඇත්ත වශයෙන්ම මේ මැතිවරණ තත්ත්වයක් සම්බන්ධ කරලා ගෙසට් පත්‍රයක් හදලා තියෙනවා. ඒ වගේම මේ තියෙන නිරෝධායන ක්‍රියාවලි ඒ වගේම මේ රෝගීන් පරිස්සම් වීම සඳහා අවශ්‍ය කරන දැන් මේ තියෙන
ගයිඩ්ලයින්ස් ඒ සියල්ල ආවරණය වන පරිදි මේ ගැසට් පත්‍රය මම හිතනවා සෞන්ද දිනේ හෙට දිනේ හෙට මධ්‍යම රාත්‍රියේ වන විට වගේ මේක බලාත්මක වෙයි කියලා. ඒ වගේම මම කියන්න ඕන මේ ඇති කරපු මේ මාර්ගෝපදේශය මැතිවරණ කොමිසමේ පැසසුමට ලක් වුණා. ඒ වගේම සියලුම දේශපාලන පක්ෂ ඒ පැවති රැස්වීම්වලදී ඒ අයගේ පැසසුමට ලක් වුණා. මේක ඇත්ත වශයෙන්ම මේ සකස් කිරීම පිළිබඳව ඒ වගේම මේ ජනාධිපතිතුමාගේ. ඉතින් මේක මං හිතන්නේ මේවා මේ ජීවිතේට කරපු දේවල් නෙවෙයි මේ සෞඛ්‍ය අමාත්‍යාංශය හෝ වෙනත් අමාත්‍යාංශය. ඉතින් මේවා ඊටාම උනන්දුවෙන් කරපු නිලධාරීන් ඉන්නවා. මේ විශේෂයෙන් මේ වෛද්‍ය නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ගම්ලත් මහතා ඒ කණ්ඩායම ඒ වගේම මැතිවරණ කොමිසමේ නිලධාරීන් සමග එකතු වෙලා ඉතින් මේක ඇත්ත වශයෙන්ම දැන් සභාපතිතුමා කියව ප්‍රධාන දෙයක් තමයි මේක මුලදිම දැක්කාම හිතුවා මේ මැතිවරණේ කරන්න පුළුවන්ද කියලා. හැබැයි දැන් පැහැදිලිව පේනවා මේ මාර්ගෝපදේශ යටතේ ඕන හැටියේ මැතිවරණ පැවැත්විය හැකි බව. ඒ නිසා ඒ අවශ්‍ය කරන නීතිමය තත්ත්වයක් හෙට වන විට නිර්මාණය වේ. ඔව් අපි ස්තුතිවන්ත වෙනවා ඔබ තිදෙනාටම මේ සාකච්ඡාව මේ ආකාරයෙන් ඔබ ඉදිරියට ගෙනෙන්නට අපිට සහාය දැක්වුවාට. ඒ වගේම අපි විශේෂ ස්තුතියක් කරන්න කැමති ජාතික රූපවාහිනී සංස්ථාවේ සභාපති වෛද්‍ය නිහාචාර්ය තිලක මැතිතුමන්ටත් මේ සියලුම සම්පත්දායකයන් කළමනාකරණය කළා ඔබට අවශ්‍යම දේ ඒ පණිවිඩය නිසි ආකාරයෙන් නිසි වෙලාවට සමාජගත කරන්නට අපිට දෙන අවවාද සහ අනුශාසනා හින්දා ඒ වගේම තමයි සඳහන් කළ යුතුයි හිතවතුනි අපේ රටේ මේ ක්‍රියාත්මක වෙච්ච වැඩපිළිවෙලේ විශාල කාර්යභාරයක් සෞඛ්‍ය අමාත්‍යාංශය සෞඛ්‍ය අංශය සහ සෞඛ්‍ය පද්ධතිය දැරුවා. ඔබ සියලුම දෙනා ඒ සඳහා කරපු කැපකිරීම ඇත්තරම සමහරක් වෙලාවට මිනිස්සු දන්නවද මෙහෙම වැඩ කරන්න පුළුවන්ද කියලා හිතන මට්ටමේ ඔබතුමිය සඳහන් කරා වෛද්‍යතුමියනි අපි රාජකාරී කරනකොට අපිට වෙලාවක් නැහැ කලාවක් නැහැ නිවාඩු දිනයක් නැහැ රාජකාරිය දවසේ පැය 24ම අද ඊයේ හෙට නෙමෙයි දිගටම ඒ විදියටම පවත්වාගෙන යනවා කියලා අපි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමන්ට මේ විශේෂ ස්තුතිය සඳහන් කළ යුතුමයි. ආත්ම පරිත්‍යාගය කියන වචනය බර වැඩි නෑ. ඔබතුමන් මේ පසුගිය කාලේ මේ නිරත වෙච්ච කාර්යභාරයත් එක්ක බෙහෙවින්ම සමාජයෙන් පැසසුම් ගලාගෙන එනවා. ඒක ඔබතුමා හොඳින්ම දන්නවා. ඉතින් අපි ස්තුතිවන්ත වෙනවා, කෘතවේදී වෙනවා. රටක් විදිහට ජාතියක් විදිහට අපි ඔබතුමන්ට ස්තුතිවන්ත වෙනවා. ශීර්ෂ ප්‍රණාමයෙන්ම අපේ කෘතවේදීත්වය දක්වනවා. මොකද රටක් විදිහට අද දවසේ අපි සුරක්ෂිත වෙලා ඉන්නේ ඔබතුමන්ගේ නායකත්වය යටතේ මේ සියලුම දෙනා සෞඛ්‍ය අංශය සෞඛ්‍ය අමාත්‍යාංශය සෞඛ්‍ය පද්ධතිය විදිහට කළ අප්‍රමාණ වූ කැපකිරීම හින්දා කියලා මතක් කරන්න කැමැති හිතවතුනි. ඒ සියලුම දේවල් සාර්ථක කරගන්නට ඔබ මම අප මහ ජනතාව විදියට අපේ පුරවැසි වගකීම ඉටු කරමු. ඒක හදවතින් කරන දෙයක් බවට පත් කරගමු. ඒක අපේ චර්යා රටාවලට එකතු කරගමු. නිය නෝමල්සි කියන නැත්නම් මේ නව සාමාන්‍ය යටතේ අපේ රට නැවත වතාවක් නැගිටගෙන මේ රජයත් එක්ක එකතු වෙලා ඉදිරියට යන ගමනේ අපි අපේ වගකීම් ඉටු කරමු කියන මතක් කිරීමත් එක්ක මේ සාකච්ඡාව අවසන් කරන අපිත් එක්ක රැඳී ඉන්න තවත් සාකච්ඡාවක් තියෙනවා. හිතවතුනි ඉරිදා ආයුබෝවන් අවසන් කෙටි සාකච්ඡාවට අපි ඔබ එකතු කරගන්නේ. මේ සාකච්ඡාව සඳහා අපි ඊටම ගෞරවයෙන් පිළිගන්නවා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ පීඨාධිපති ඉංජිනේරු තාක්ෂණ පීඨ මහාචාර්ය අජිත් දුලගේ මහාචාර්යතුමන් ආයුබෝවන් කියලා. ඒ වගේම තමයි විවෘත විශ්වවිද්‍යාලයේ ගණිත සහ දර්ශන ඉංජිනේරු අධ්‍යනාංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය CPS පතිරණ මහත්මයාව අපි ආයුබෝවන් කියලා පිළිගන්නවා. මම කැමති පීඨාධිපතිතුමන්ගෙන් කතාවට ප්‍රවිෂ්ටයක් ගන්න. දැන් ලංකාවේ සාම්ප්‍රදායිකව පිළිගත්ත විශ්වවිද්‍යාල ධාරාවක් අපි හඳුනා ගන්නවා. ඒ වගේම තමයි ඕන එක්කෙනෙක් විවෘත විශ්වවිද්‍යාලය කියලා කිව්වම ඕපන් යුනිවර්සිටි කියලා කිව්වහම විවෘත විශ්වවිද්‍යාලය විවෘත විශ්වවිද්‍යාලයත් අපි ඉතාම හොඳින් හඳුනනවා. මේ සාම්ප්‍රදායික විශ්වවිද්‍යාල සහ විවෘත විශ්වවිද්‍යාලය අතර තියෙන වෙනස්කම් මොකක්ද කියලා අපි මුලින්ම පැහැදිලි කරගමු. හොඳයි. මුලින්ම මම මේක අවස්ථාවක් කරගන්නවා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට අපේ ස්තුතිය ප්‍රකාශ කරන්න ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු තාක්ෂණ පීඨයේ වැඩසටහන හඳුන්වා දීමට මේ අපිට ලබා දීපු අවස්ථාව ගැන විශේෂයෙන්ම මේ අවස්ථාව අපිට ගොඩක් වැදගත් වෙනවා. මොකද අපි මේ දිනවල අයදුම්පත් කැඳවලා
ජූනි 30ට කලින් ඇදුම්පත් සීමාව ඉක්ුත් වෙන බැවින් ඒ ස්තුතිය කරගෙන ගමන් ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ 1980 විශ්වවිද්‍යාල පනතකට අනුව ස්ථාපිත වෙනවා. ඉන්පසු අපි අවුරුදු 40ක ගමන් මගක් මේ වෙනකොට ඇවිල්ලා තියෙනවා. ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කමිෂන් සභාව යටතේ පාලනය වෙන විශ්වවිද්‍යාල 15න් එකක්. තවත් විශේෂ ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ විශේෂ ලක්ෂණයක් තමයි අපිට දෙවෙනි පුරා පළාත් 9 ආවරණය වෙන පරිදි ප්‍රාදේශීය මධ්‍යස්ථාන 9ක් තියෙනවා. දිස්ත්‍රික්ක 22 ආවරණය වෙන පරිදි තව අධ්‍යයන මධ්‍යස්ථාන 19ක් පවතිනවා. මෙවැනි පසුබිමක විවෘත විශ්වවිද්‍යාලයේ වෙනස් වෙන්නේ කෙසේද කියලා වගෙන් අහුවා. අපි වෙනස් වෙනවා ආකාර දෙකකට. එක පළවෙනි ආකාරය තමයි ශිෂ්‍යයන් ඇතුළත් කර ගැනීමේ පරිපාටිය. අපි දන්නවා සාම්ප්‍රදායික විශ්වවිද්‍යාලවල ශිෂ්‍යයන් ඇතුළත් කරගන්නේ ඉසෙට් අගය පදනම් කරගෙන. විවෘත විශ්වවිද්‍යාලයට ශිෂ්‍යයන් ඇතුළත් කරගන්නකොට එසේ නෙවෙයි කරන්නේ එම පාඨමාලාවලට අදාළ අවම රික්වයර්මන්ට් එක මිනිමම් රික්වයර්මන්ට් කෙනෙක් තියෙනවා. උදාහරණයකට අපි ගත්තොත් Bachelor of Technology Honours in Engineering කියන උපාධියට අපි ඉල්ලනවා උසස් පෙළ භෞතික විද්‍යා විෂය ධාරාවෙන් සාමාන්‍ය සාමාර්ථ 3ක් තිබිය යුතුයි. කර්මාන්ත අධ්‍යයන උපාධිය ඒ කියන්නේ Bachelor of Industrial Studies Honours කියන වැඩසටහන සඳහා අපි ඉල්ලනවා ඕනෑම විෂය ධාරාවකින් සාමාන්‍ය සාමාර්ථ 3ක් එකවර ලබාගෙන තිබිය යුතුයි. ඒක ඉසෙට්කෝ එක බලන්නේ. ඉසෙට්කෝ එක බලන්නේ. ඔය මං කිව්ව වැඩසටහන් දෙකටම එකවර සාමාන්‍ය සාමාර්ථ 3ක් සහිතව උසස් පෙළ සමත් වෙලා තියෙන්න ඕනේ. නමුත් යම්කිසි ශිෂ්‍යයෙක් ඉන්න පුළුවන් එයා උසස් පෙළ සමත් වෙලා නැහැ. අපි එහෙම ශිෂ්‍යයෙකුට ඒ අවස්ථාව ලබා නොදෙන්නේ. අපි ඒගොල්ලන්ට අපේ තියෙනවා පදනම් පාඨමාලාවක්. පදනම් පාඨමාලාව සමර්ථ වීමෙන් ඒ සහතික පත්‍රය ගැනීමෙන් ඒගොල්ලන්ට පුළුවන් අපි ඔය කිව්ව වැඩසටහන් දෙකට උපාධි වැඩසටහන් දෙකට සම්බන්ධ වෙන්න. ෆවුන්ඩේෂන් කෝස් එකක්. ෆවුන්ඩේෂන් කෝස්. අපේ ඔය මේ සඳහා අපේ PT සහාය ඇතිව අපි පවත්වගෙන යන පාඨමාලාවක්. ඒකට අපි කියනවා විද්‍යාව සඳහා වූ උසස් සහතික පත්‍රය. එය සමත් වීමෙන් එම ශිෂ්‍යයාට පුළුවන් හිතවන් කිව්ව විදිහට ඔය කිව්ව වැඩසටහන් වලට සම්බන්ධ වෙන්න. ඒට අමතරව දෙවෙනි ප්‍රධාන වෙනස්කම තමයි අපි ශිෂ්‍යයාට අධ්‍යාපනය ලබා දෙන විදිය. අපි දන්නවා සාම්ප්‍රදායික විශ්වවිද්‍යාලවල ශිෂ්‍යයෙක් දේශන වලට අනිවාර්යයෙන් සහභාගී වෙන්න ඕනේ. අපේ විශ්වවිද්‍යාලයේ මුහුණට මුහුණ ගුරුවරයා සහ ශිෂ්‍යයා සම්බන්ධ වෙලා අධ්‍යාපනය කරන ප්‍රමාණය අවම මට්ටමක තියෙන්නේ. හැබැයි අපි එම අවශ්‍යම අඩුව මගහරින්න අපි මල්ටිමීඩියා ඉන්ස්ට්‍රක්ෂනල් ටෙක්නික්ස් ඒ කියන්නේ බහුමාධ්‍ය උපදේශන ක්‍රම ප්‍රයෝජනට ගන්නවා. ප්‍රධාන වශයෙන් අපි කරන්නේ මුද්‍රිත එහෙම නැත්නම් ලිඛිත අධ්‍යයන සටහන්. එහෙම නැත්නම් බුක්ස් අපි ළමයින්ට ලබා දෙනවා දේශන වලට ආදේශකයක් හැටියට. ඒ වෙනකන් සෙල්ෆ් ස්ටඩීස් වලට වගේ පාවිච්චි සෙල්ෆ් ස්ටඩීස් වලට පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව ඔන්ලයින් ෆැසිලිටිස් ශිෂ්‍යයාට අන්තර්ජාලය ඔස්සේ අපි අධ්‍යාපන වැඩසටහන් කරලා අර කිව්ව මගහැරීම මූණට මූණලා ඉගෙන ගන්න එතකොට පොඩි අඩුවක් වෙනවා නම් ඒ මගහැර ගන්න දෙවෙනි ක්‍රමවේදය තමයි ඔන්ලයින් ෆැසිලිටිස්. තුන්වෙනි එක තමයි අපි ඔඩියෝ විෂුවල් ෆැසිලිටිස්. කලින් රෙකෝඩ් කරපු ඔඩියෝ සහ වීඩියෝ කැසට්ස් මාර්ගයෙන් අපි ඒක ලබා දෙනවා. ඊට අමතරව සාමාන්‍යයෙන් එක විෂයකට 3 ඉඳන් 6 දක්වා වූ දින පාසල් ඩේ ස්කූල්ස් ඒ කියන්නේ ළමයා ඇවිල්ලා විශ්වවිද්‍යාලයට ඇවිල්ලා ඒ විදිහට ගුරුවරයාත් එක්ක මුහුණට මුහුණලා සහභාගී වෙලා අධ්‍යයනය කරගන්න පුළුවන්. නමුත් මේක ඉංජිනේරු ශාස්ත්‍රයට සම්බන්ධ වැඩසටහන් නිසා අපි ළමයාගෙන් බලාපොරොත්තු වෙනවා ලැබොරටරි ක්ලාසස් ඒ කියන්නේ ප්‍රායෝගික පන්ති වර්ක්ෂොප් ක්ලාසස් එහෙම නැත්නම් ඉන්ඩස්ට්‍රියල් ට්‍රේනින් ඒ කියන්නේ වෘත්තීය පුහුණු ඒ වගේ වැඩවලට සාමාන්‍ය විශ්වවිද්‍යාලයක ලෙසම ශිෂ්‍යයා විශ්වවිද්‍යාලයට පැමිණිලා ඒ ටික කරගත යුතුයි. ඔය කරුණු දෙක උඩ තමයි ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලය වෙනස් වෙන්නේ සාම්ප්‍රදායික විශ්වවිද්‍යාලවලින්. ඔව් හොඳයි පිටත්තුනි. මම කැමති ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යතුමන් විමසනට ඉංජිනේරු තාක්ෂණ පීඨයේ පාඨමාලා සඳහා ඇතුළත් කරගන්නට තියෙනුනේ සුදුසුකම්. මම හිතන්නේ ඒක වැදගත් කියලා හඳුනා ගන්න එක. ඔව්. ඇත්තටම දැන් මේ COVID-19 ප්‍රශ්නය නිසා
ගොඩක් දෙනෙක් අර ඔන්ලයින් අධ්‍යාපනයට පාසල් ඉඳන් ඔන්ලයින් අධ්‍යාපනයට හුරු වෙලා තිනවා. හැබැයි අපේ විවෘත විශ්වවිද්‍යාලය අවුරුදු 40කට ඉඳන් අපේ ඔන්ලයින් නැත්නම් විවෘතභාවය දුරස්ථ අධ්‍යාපනය මේ හැම එකකම සංයුතියක් එක තමයි අපි යන්නේ. ඒතර අපේ පීඨය ගත්තොත් ඉන්ද්‍ර තාක්ෂණ පීඨයේ අපි පාඨමාලා කීපයක් අපි කරගෙන යනවා. ඒතර මම ප්‍රධාන වශයෙන් ගත්තොත් අපේ BTech Bachelor of Engineering degree. ඒකට අපේ මූලික සුසුකම වෙන්නේ උසස් පෙළ ගණිත විෂය ධාරාව යටතේ විෂයන් 3ක් එකවර සමත් වෙන්න ඕනේ. ඒ සමත් වෙලා අවුරුදු 18 සම්පූර්ණ නම් හැබැයි අපි කියන්නේ නෑ එයා ගිය මේ 2019 2018 මෙහෙම පාස් වෙන්න ඕන නෙවෙයි. එයා කැමති අවුරුද්දක විෂයන් 3ක් එකවර සමත් වෙලා තියෙනවා නම් එයාට ඒ අපේ ඉංජිනේරු ගෞරව උපාධිය කරගෙන යාමට හිමිකම් කියනවා. ඊළඟට අපේ තියෙනවා තව BIS Bachelor of Industrial Studies කියලා පාඨමාලාවක්. මේ පාඨමාලාවේ අපි තව විශේෂ වූ පාත් 4ක් තියෙනවා. එකක් තමයි ඇග්‍රිකල්චර්. මේ ඇග්‍රිකල්චර් එකට A level බයෝ හරි ඇග්‍රිකල්චර් හරි විෂයන් 3ක් එකවර සමත් වෙන්න ඕනේ. ඒ වගේම අපේ තියෙනවා තව පාඨමාලා 3ක් apparel production, fashion design and textile manufacturer. මේ පාඨමාලාවල් වලට උසස් පෙළ විභාගයෙන් කැමැති විෂයන් ධාරාවක් යටතේ විෂයන් 3ක් එක්වර සමත් වෙන්න පුළුවන්. එහෙම සමත් නොවුණු නම් අර පීඨාධිපතිතුමා කිව්වා වගේ අපේ ෆවුන්ඩේෂන් පාඨමාලාව සමත් වෙන ඊළඟ අවුරුද්දේ අපේ උපාධි පාඨමාලාවට එන්ටර් වෙන්න පුළුවන්. තව එකක් තියෙනවා මම අර fashion design, apparel production, textile manufacturer කියලා පාඨමාලාවලට තව තියෙනවා අපේ කෝස් එකක් සර්ටිෆිකේට් කෝස් එකක් ඇඩ්වාන්ස් සර්ටිෆිකේට් කෝස් එකක්. ඒක අවුරුද්දක පාඨමාලාවක්. ඒක ඉවර වෙලා මේකට සහභාගී වෙන්නත් පුළුවන්. ඒතර ඇඩ්වාන්ස් සර්ටිෆිකේට් එකකට දැන් ඉල්ලුම්පත් කැඳවගෙන යනවා. ඒකට සුසුකම් වෙන්නේ O level විෂයන් 6ක් සමත් වෙලා තියෙන්න ඕනේ ගණිතය සහ තමන්ගේ මව් භාෂාව එක්ක. ඒක තමයි අපේ විවෘත විශ්වවිද්‍යාලයේ තියෙන මම හිතන්නේ අපේ ශිෂ්‍යයන්ට නැත්නම් ඇප්ලයි කරන්නට තියෙන වාසනාව තමන්ගේ අධ්‍යාපනය මට්ටම මත කෙනෙකු A level නෙවෙයි 8 එහා අපි තුමු NDT නැත්නම් HND ඩිප්ලෝමා පාඨමාලාවක් හදාarලා තියෙන්න පුළුවන්. එයාට තමන් අපි පරීක්ෂා කරලා එයාගේ අධ්‍යාපන මට්ටම බලලා එයාට අපේ උපාධිය කොතනින්ද පටන් ගන්න කියලා බලලා එතන ඉඳන් යන්න පුළුවන්. ඒතර අර A level පාස් වෙලා එන කෙනෙක්ට වැඩිය අඩු කාලෙකින් උපාධිය ඉවර කරන්න පුළුවන්. අපේ විශ්වවිද්‍යාලයේ අර concept එකක් තියෙනවා ladder of opportunity කියලා. ඒකට කැමැති තැනකින් එයාට පටන් ගන්න පුළුවන්. ඒ වගේම කැමැති තැනින් එළියට යන්නත් පුළුවන්. ඒ කියන්නේ උපාධිය යනකම් ඉන්න අවශ්‍ය නැහැ. ඩිප්ලෝමා කරගෙන එයාට හිතුණා මට ඩිප්ලෝමා කරන රැකියාවක් කරන්න ඕනේ. නැත්නම් පිටරට යන්න ඕනේ. එහෙම ගිහිල්ලා එයාට ඩිප්ලෝමා පාඨමාලාව කරන්න පුළුවන් විශ්වවිද්‍යාලයෙන් වෙලා නැත්නම් ඩිප්ලෝමා පාඨමාලාව කරන ගමන් ඩිග්‍රී කරගෙන යන්න පුළුවන්. ඒ හැකියාව. අනිත් විශ්වවිද්‍යාලයේ හැකියාව නැහැ. මොකද අවුරුද්දකින් ඩිප්ලෝමා එකක් හම්බ වෙනවා. ඩිප්ලෝමා එක කරලා ඩිග්‍රී කරන්නත් පුළුවන්. ඩිප්ලෝමා එළිය කරපු කෙනෙකුට ඇතුළට ඇවිල්ලා උපාධි පාඨමාලාව හදාගෙන යන්න පුළුවන්. ඒ වගේ හැම පැත්තකම කවර තමයි අපේ පාඨමාලා නිර්මාණය වෙලා තියෙන්නේ. හොඳයි. ඒ වගේම මම කැමති පීඨාධිපතිතුමන් විමසන්නට ඉංජිනේරු තාක්ෂණ පීඨය හරහා ඔෆර් කරන නැත්නම් ඉදිරිපත් වෙන පාඨමාලා ගැන අපි සැකවින් කතා කරමු. හොඳයි. ශ්‍රී ලංකා ඉංජිනේරු තාක්ෂණ පීඨයේ අධ්‍යයන දෙපාර්තමේන්තු 6ක් තියෙනවා. Agriculture and Plantation Engineering, Civil Engineering, Electrical and Computer Engineering, Mechanical Engineering, Mathematics and Philosophy of Engineering සහ Textile and Apparel Technology කියන අධ්‍යයන අංශ 6ක් තියෙනවා. මේ 6 හරහා ප්‍රධාන වශයෙන්ම අපි ඉදිරිපත් කරනවා Bachelor of Technology Honours in Engineering කියන වැඩසටහන. ඒ විෂය ධාරා 8ක් ඔස්සේ අපි ඉදිරිපත් කරනවා. Agriculture and Plantation Engineering කියන එක, Civil Engineering, Electrical Engineering, Computer Engineering, Electronics and Telecommunication Engineering, Mechanical Engineering, Mechatronics Engineering සහ Textile and Clothing Engineering කියන විෂය ධාරා 8 ඔස්සේ Bachelor of Technology Honours in Engineering කියන වැඩසටහන ඉදිරිපත් වෙනවා. ඊට අමතරව Bachelor of Industrial Studies කියන විෂය වැඩසටහන එම ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක විෂය ධාරා 4කින් ඉදිරිපත් කරනවා. ඒ පළවෙනි එක තමයි Agriculture කියන එක. ඊළඟට Apparel Production and Management කියන එකත්, Fashion Design and Product Development and Textile Manufacture කියන විෂය ධාරා 4 එම වැඩසටහන ඉදිරිපත් වෙනවා. තව තියෙනවා Bachelor of Software Engineering කියලා උපාධි වැඩසටහනක්.
එය මේ අවුරුද්දේ මේ වෙනකොට අයදුම්පත් කෝල් කරලා ඉවර වෙලා තියෙනවා. ඒ නිසා ඒක ඉදිරිපත් වෙන්නේ නැහැ. ඔය කිව්ව විදිහට විෂයධාරා 12කින් අපි අපේ උපාධි පාඨමාලා ඉදිරිපත් කරනවා. හොඳයි. මම කැමති ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යතුමන් විමසන්නට. දැන් අපි හඳුනාගත්තා විවෘත විශ්වවිද්‍යාලය අනිත් විශ්වවිද්‍යාලවලත් එක්ක වෙනස් වෙන්නේ මොනවද? මොනවද තියෙන පාඨමාලාවල්? මම කැමතියි දැන් ඔබතුමන් විමසන්නට මේ අයදුම්පත් කැඳවීමේ ක්‍රමවේදය ඒකත් අත්‍යවශ්‍ය කාරණාවක් කතා කරන්න. ඔව්. ඇත්තටම දැන් අපි මේ COVID-19 පටන් ගන්න කලින් අපි මාර්තු වල අපි රෙජිස්ට්‍රේෂන් ව්‍යාපෘති කටයුතු කරගෙන පැවතුනේ. ඊට පස්සේ අපේ බග නැවතුණා. ඊට පස්සේ අපේ එළියෙන් අපිට ශිෂ්‍යයන් විශාල පිරිසක් අපිට කෝල් කරලා ඇහුවා මේක ආයිත් පටන් ගන්න කවද්ද කොහොමද අයදුම්පත් අපි ආයිත් ඉදිරිපත් කරන්න කියලා. ඒ නිසා අපේ විශ්වවිද්‍යාල උපකුලතුමත් අපේ පරිපාලන මණ්ඩලයක් තීරණය කරා අපි යම්කිසි කාලයක් දෙන්න. ඒ නිසා තීරණය කළා මේ මාසේ 30 වෙනකම් කාලයක් දුන්නා ඇප්ලයි කරන්න. එතකොට අද සන්ඩේ ඔබ්සර්වර් පත්තරෙත් ලංකාදීපත් වීරකේසරි පුවත්පත් තුනේම අද ඉරිදා දැන්වීම් පළ කරලා තියෙනවා. එතකොට මෙයාලට ඇප්ලයි කරන්න වෙන්නේ ඔන්ලයින්. ඒකට අපේ වෙබ්සයිට් එකට ගිහිල්ලා www.ou.ac.lk කියන වෙබ්සයිට් එකට ගිහිල්ලා එතන තියෙනවා apply online කියලා link එකක්. මේ ඔස්සේ ඔයාලට පුළුවන් ඔන්ලයින් ඇප්ලයි කරන්න. එතකොට එහෙම තව විස්තර දැනගන්න පුළුවන් ඔයාලට අපේ පීටේට කතා කරලා 0112 881 351 හෝ 0112 881 228 කියන දුරකථන අංක ඔස්සේ ඔයාලට වැඩිදුර විස්තර කතා කරගන්න පුළුවන්. ඒත් ඔයාලට තියෙනවා තව දවස් කීපයක්. ඒ කියන්නේ 30 වෙනකම් පුළුවන් ඔන්ලයින් ඇප්ලයි කරන්න. එහෙම කළා ඔයාලගේ මම හිතන්නේ අර මම කලින් කිව්වා වගේ තියෙන Tamanට තියෙන සුදුසුකම් මත පසුතැවිලි වෙන්නේ නැතුව Tamanට තියෙන සුදුසුකම් මත විශ්වවිද්‍යාලයට ඇවිල්ලා උපාධි පාඨමාලාවක් ඩිප්ලෝමා එකක් ඇඩ්වාන්ස් සර්ටිෆිකේට් එකක් අරගෙන අපිත් එක්ක අත්වල් බැඳගෙන ඒ කියන්නේ දක්ෂ කතිකාච මණ්ඩලයක් අපිත් එක්ක ඉන්නවා. ඒත් එක්ක අත්වල් බැඳගෙන ඔයාලගේ වටිනා ජීවිතය තවත් වටිනා වැඩි කරගෙන වැලියු එක වැඩි කරගෙන රටට සේවයක් කරන්න මම හිතන්නේ මහඟු අවස්ථාවක් විශ්වවිද්‍යාල සමග සම්බන්ධ වෙන එක. ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයෙන් තමයි මේ ඇරයුම හිතවතුනි. මම කැමතියි දැන් අපිත් එක්ක මේ වෙලාවේ එකතු වෙලා ඉන්න දෙමාපියන් වෙන්න පුළුවන්. නැත්නම් වැඩිදුර අධ්‍යාපනය ගැන හිතන ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙන්න පුළුවන්. පීඨාධිපතිතුමනි මේ විශ්වවිද්‍යාලය ඕපන් යුනිවර්සිටි එක විවෘත විශ්වවිද්‍යාලය හරහා පිරිනැමෙන ඒ සහතිකය සම්බන්ධයෙන් තියෙන පිළිගැනීම මම හිතන්නේ අපි කතා කළ යුතුම දෙයක් කියලා. ඉතාම වැදගත් ප්‍රශ්නයක් ඇහුවේ. අපි දන්නවා විශ්වවිද්‍යාලයක් මොනවා හරි උපාධි පාඨමාලාවක් ඉදිරිපත් කරනකොට ඒ සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ අනුමැතිය ලබා ගත යුතුයි. අපි සියලුම වැඩසටහන් ඒ සඳහා අපි ඒ අනුව තමයි අපි හදලා ඒ සඳහා අනුමැතිය ලැබිලා තියෙනවා. ඒ නිසා රටේ ශ්‍රී ලංකාව තුළ රැකියා ගැනීමේදී එහි ගැටලුවක් මතුවෙන්නේ නැහැ. ඊට අමතරව 1992 රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද චක්‍රලේඛනයකින් උපදෙස් දීලා තියෙනවා ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයෙන් නිකුත් කරන උපාධිවලට අනිත්කුත් විශ්වවිද්‍යාල වලින් දෙන උපාධි හා සම තත්ත්වයේ සලකන්න කියන එක එම චක්‍රලේඛයෙන් නිකුත් කරලා තිනවා. ඒ සමගම ඩිප්ලෝමා පාඨමාලාවලටත් එම සම තත්ත්වය ලබා දෙන්න කියලා තියෙනවා. ඊට අමතරව ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය විවෘත විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පාඨමාලාව අනිත් විශ්වවිද්‍යාලවල පාඨමාලා හා සමතත්වයේ සලකමින් තියෙනවා. ඔව්. එතකොට අපි කල්පනා කරොත් විවෘත විශ්වවිද්‍යාලයෙන් පාඨමාලා හදාරලා මේ වන විට ලෝකේ වෙනත් රටවල් වල වැඩිදුර අධ්‍යාපනය නැත්නම් තවදුරටත් ක්වොලිෆයි වෙන්න හදාරීම් කරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් ගැනත් අපි සඳහන් කරමු. හොඳයි. අපේ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යෝ අපේ උපාධිය හමාර කරලා විදේශගත වෙලා විදේශ වලින් පශ්චාත් උපාධි ආචාර්ය උපාධි ලබාගෙන තියෙනවා. සමහරක් අය පෙරලා ලංකාවට පැමිණ විශ්වවිද්‍යාලයේ කතිකාචාර්යවරු හැටියට වැඩ කරනවා. ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරු හැටියට මොරටු විශ්වවිද්‍යාලයේ සමහර අය ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරු හැටියට වැඩ කරනවා. වෙනත් විශ්වවිද්‍යාලවල වැඩ කරනවා. වෙන ආයතනවල පරීක්ෂණ ආයතනවල වැඩ කරනවා. ඒ බැවින් ජාත්‍යන්තර පිළිගැනීම අපිට තියෙනවා කියලා කියන්න පුළුවන්. හොඳයි. මම හොඳ උදාහරණයක් කියන්නම්. ඇත්තටම මේ වගේ ශිෂ්‍ය වශයෙන් ඇවිල්ලා
අපේ විශ්වවිද්‍යාලයේම මහාචාර්ය විදිහට වැඩ කරන ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය විදිහට වැඩ කරන ආචාර්ය උපාධිය අරගෙන වැඩ කරන ආචාර්යවරුත් දැන්ට ඉන්නවා. ඒ වගේම එහි ඉඳලා වෙන විශ්වවිද්‍යාලයේ ආචාර්යවරු වශයෙන් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මොරටු විශ්වවිද්‍යාලයට ගිහිල්ලා ආචාර්ය විදිහට වැඩ කරන, ඒ කියන්නේ මේ වගේම ශිෂ්‍ය විදිහට ව්‍යාපන්තිලා ඇවිල්ලා එහෙම වැඩ කරන පිරිසකුත් ඉන්නවා. ඔව්. හොඳයි. ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය ඕපන් යුනිවර්සිටි ගැනයි ඒ කෙටි සාකච්ඡාව අපි පීඨාධිපතිතුමන්ට ඒ වගේම අංශාධිපතිතුමන්ට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා මේ කෙටි සාකච්ඡාවට අපිත් එක්ක එකතු වුණාට. ඉතින් හිතවතුනි සමුගෙන යන්නයි හදන්නේ. අවසන් කරන්නේ ඉරිදායිබුවන්. මේ ගීතය රස විඳිමින් තමයි අපි ඔබෙන් සමුගන්නේ. වඩාත් යහපත් හෙට දවසක හමු වෙන බලාපොරොත්තු වෙන්න. ආයිබුවන්.